හරි අද ෆිසිකල් ක්ලාස් එකේදී අපි කරේ නම්බර් සිස්ටම්ස් පාඩමේ ලොජික් ගේට්ස් පාඩමේ ප්‍රශ්න ටිකක් කරා. හරි. ඒතර ඒවා කරනකොට මට තේරුණා ගොඩක් කට්ටියට තාම මේ ඒ කියන්නේ රෙකෝඩින් සමහර කට්ටිය බලලා නැහැ පස්සේ ජොයින් වෙච්ච කට්ටිය අනිත් කට්ටියට සමහරට අමතක ඇති. හරි. ඒ කියන්නේ මේ පාඩම් දැන් පොඩ්ඩක් මතක නැහැ. ඒතර ඒ නිසා සරින් සරේ දැන් සාමාන්‍යයෙන් කලින් ක්ලාස් එකේ තිබ්බ විදිහට අර ස්පොට් ටෙස්ට් එකක් නැත්තම් මේ පටන් ගත්තම ප්‍රශ්න ටිකක් කරලා යනවා නම් ඒ ටික මතක් වෙයි කියලා මට හිතුණා අපි එහෙම කරමු. හරි නෙක්ස්ට් වීක් ඉඳන් try එකක් දෙමු. පුළුවන් නම් කලින් පාඩම් වලින් ප්‍රශ්න ටිකක් කරලා යන්න. ඒතර ඕගොල්ලන්ට හැමදාම ඒවා මතක් වෙන නිසා. හරි. එහෙමත් කරමු. ඒකවල වෙබ් ඩෙවලොප්මන්ට් පාඩමේත් අපි ටිකක් පටන් ගත්තා. හැබැයි ඉතින් අද කරන්ට් එක තිබෙන්නේ නැති නිසා ඒක දිගටම කරේ නෑ. හරි. ඒ වෙනුවට මම හැමෝටම මේ අද ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙන්න කියලා කිව්වා පුළුවන් නම්. හරි. එහෙනම් අපි එතනින් ඉඳන් ටික තමයි කරගෙන යන්න තියෙන්නේ. ඒ ටිකට බහින්න. ප්‍රැක්ටිකල් පැත්තෙන් දිගටම කරගෙන යන්න. හරි. ඒතර අපිට ටියුට් එකේ මේ වෙනකොට ඕගොල්ලෝ ලියලා තියෙන්න ඕනේ මෙන්න මෙතෙන්ට වෙනකම්. අන්ඩර්ලයින් බෝල්ඩ් ඉටැලික් කියන ඔන්න ඔය ටිකට වෙනකන් ටියුට් එකේ මේ වෙනකොට ඕගොල්ලෝ ලියලා ඉවර කරලා තියෙන්න ඕනේ. අපි අද එතන ඉඳන් ටික කරලා බලමු ප්‍රැක්ටිකලිත් කරලා බලමු. හරි. ෆොන්ට් ටැග් එක මේක මම සාමාන්‍ය ෆිසිකල් ක්ලාස් එකේදීත් කරා. දැන් මේකට විතරක් ජොයින් වෙන කට්ටියක් තියෙන නිසා අපි ෆොන්ට් ටැග් එක ගැන ආයෙ මතක් කරගමු. හරි. මේ ටැග් එක අපි යූස් කරන්නේ වෙබ්සයිට් එකක වෙබ් පේජ් එකක තියෙන අකුරු වලට මොන හරි පාටක් සයිස් එකක් වගේ දේවල් දෙන්න තමයි මේක අපි සාමාන්‍ය යූස් කරන්නේ. හරි. අපි පටන් ගමු වැඩේ. මම ෆයිල් එකක් කෙලින්ම හදන්නම්. සබ්ලයිම් එක තමයි මම යූස් කරන්නේ. මම හිතන්නේ ගිය සතියේ කිව්වා මම මොනවද ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ මේකට කියලා. හරි. අන්න ඒ සොෆ්ට්වෙයාර්ස් එක ඩවුන්ලෝඩ් කරගත්තම අපිට වැඩේ ලේසියි. එහෙම නැතුව ඕනේ නම් අපිට කෙලින්ම නෝට්පෑඩ් එකේ මේ වැඩේ කරගෙන යන්නත් පුළුවන්. හරි. මම මේකේ ෆෝල්ඩර් එකක් හදන්නම් D එකේ delete කියලා ෆෝල්ඩර් එකක් හැදුවා. delete නෙමෙයි අතන delete කියලා හැදුවා. මේක ඇතුලේ මම ෆයිල් එකක් හදන්නම් 2023.html කියලා. හරි. 2023.html කියලා ෆයිල් එකක් හැදුවා. හරි දැන් මේ ෆයිල් එක තමයි මම කෝඩ් කරන්න යන්නේ. ඒතර ගිය සතියේ කරපු ඒවා සමහර කට්ටිය මට ප්‍රැක්ටිකල්ස් එවලා තිබ්බා කරලා. ඒ කියන්නේ ක්ලාස් එකේ කරපු ඒවා ඒගොල්ලෝ තනියම try කරලා කෝඩ් එක හරියද කියලා එහෙම අහලා 3 දෙනෙක් වගේ එවලා තිබුණා. ඒ වගේ සමහර වැරදි තිබ්බා. හරි. ඒතර ඒ වැරදි හදාගන්න කියලාත් මම කිව්වා. දැන් සබ්ලයිම් එකේ එහෙමනම් අපි h එක ගහපු ගමන් ඔටෝ ෆිල් වෙනවානේ. හැබැයි අපිට එක්සෑම් එකේදී මෙහෙම ඔටෝ ෆිල් වෙන්නේ නැහැ. අපි ලියන්න ඕනේ. හරිද? ඒතර මේ .type.html එක අපි ලිව්වත් එකයි නැතත් එකයි ඒක අපිට අනිවාර්ය නැහැ. හැබැයි මේ HTML tags opening HTML tag එක closing HTML tag එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. head සහ body තියෙන්න ඕනේ. title එක දීලා තිබුණොත් දාන්න ඕනේ. එහෙම නැත්නම් title එක අනිවාර්ය නෑ. ඒ කියන්නේ සාමාන්‍ය title එකක් දාන්න කියලා තිබ්බොත් නැත්නම් දීලා තියෙන image එකේ title එකක් තියෙනවා නම් tab එකේ මොකක් හරි ඒක අපි මෙතෙන්ට දාන්න ඕනේ. හරි. ඒක තමයි මේ file name එකට ඒ නම එන්නේ. මම මෙතන දාන්න 2023 A level ICT කියලා title එකක් දැම්මා. හරි. ඊට පස්සේ මේ බොඩි එක දැන් අපි ඉස්සෙල්ලා ෆොන්ට් ටැග් එකනේ කරන්න යන්නේ. නිසා මම ෆොන්ට් ටැග් එකේම වැඩේ පටන් ගන්නවා. හරි. මේ ටැග් එකත් අර සාමාන්‍ය ටැග් එකක් වගේම දාන්න ඕනේ. ඒකෙත් ක්ලෝසින් ටැග් එකක් තියෙනවා ෆොන්ට් කියලා. දැන් මෙහෙම නිකන් ෆොන්ට් ටැග් දෙක දාලා මම මොකක් හරි එකක් දුන්නොත් අපි නිකන් දාමු බණ්ඩාරවෙල කියලා. හරි බණ්ඩාරවෙල කියලා දාලා සේව් කරලා මේකේ රයිට් ක්ලික් කරලා open in browser කියන එක දුන්නොත් මොකක් හරි browser එකක් තෝරලා select කරන්න. එතකොට ඒ අදාළ browser එකෙන් බණ්ඩාරවෙල කියලා පෙන්වනවා අපිට. හරි. ඒතර සාමාන්‍ය ටෙක්ස්ට් එකක් වගේම තමයි මේකේ කිසි වෙනසක් නැහැ. සාමාන්‍යයෙන් පේන ටෙක්ස්ට් එකක් වගේම තමයි අපිට පේන්නේ. හරිද? දැන් මේ O level IT කරපු කට්ටිය අනිවාර්යෙන් O level IT කරලා තියෙනවා. හරි. ඊට පස්සේ font tag එකට අපිට දාන්න පුළුවන් attributes ටිකක්. අපි ගිය සතියේ ඉගෙන ගත්තනේ attributes කියන්නේ මොනවද කියලා නේද? attributes එහෙම නැත්නම් සිංහලෙන් කියනවා කියලා කිව්ව උපලක්ෂණ කියලා. හරි. මේ tag එකට සිංහලෙන් කියන්නේ උසුලනය කියලා. ඒතර උසුලනයක උපලක්ෂණ කියලා කියන්නේ මෙන්න මේ වගේ tag එකේ අර ඕපනින් ටැග් එක ඇතුලේ අපි දාන දේවල් ටික. හරි. ඒතර අපිට මේ බණ්ඩාරවෙල කියන එකේ අකුරු වල පාට වෙනස් කරන්න ඕනේ නම් අපිට පුළුවන් මේකට color attribute එකක් දෙන්න. ඒතර attribute එකක් වුණාම උපලක්ෂණයක් වුණාම අනිවාර්යෙන්ම සමාන ලකුණයි double quotes හරි single quotes හරි තියෙන්න ඕනේ. ඒක මතක තියාගන්න. ඒවා නැතිව ලියන්න බෑ. හරි ලිව්වොත් ලකුණ හම්බ වෙන්නේ නැහැ ඉතින්. වැඩක් නැහැ නේ. ඒ නිසා
ඒක color කියලා දාන්න. color කියනකොට COLOUR color නෙවෙයි. American English නේ අපි ලියන්නේ. හරි. British English නෙවෙයි. හරි. British English වෙනකොට තමයි COLOUR use වෙන්නේ. American English වලදී නිකම්ම COLOR කියලා තමයි දාන්න තියෙන්නේ. හරි. එතකොට අපි color කියලා පාටක් දාමු මේකේ. blue කියලා දාන්න. හරි. ඒතර අපි ගිය සතියේ ඉගෙන ගත්තනේ අර color codes දෙන්න පුළුවන් විදි RGB වලින් දෙන්න පුළුවන්, hexadecimal වලින් දෙන්න පුළුවන්. නැත්නම් මේ විදිහට normal text එකක් දෙන්නත් පුළුවන්. ඒතර මම නිකන් normal text එකක් දුන්නා blue කියලා. හරි. ඊට පස්සේ අපිට දාන්න පුළුවන් තව එක දෙයක් තමයි size කියන option එක. size කියන attribute එක. size කියන attribute එකේ values තියෙන්නේ by default මේක හදලා තියෙන එකේනම් දීලා තියෙන values 7ක්. හරි. ඔය 7 ඇතුලේ අපිට ඕන එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ එකේ ඉඳන් 7 වෙනකම් ඕන නම්බර් එකක් දෙන්න. මම නිකන් 5යි කියලා දෙන්නම්කෝ. ඒතර 5 කියන size එක තමයි set වෙන්නේ. හරිද? 1 කියන්නේ පොඩිම size එක, 7 කියන්නේ ලොකුම size එක. ඒතර ඒ අතරේ අපිට ඕන value එකක් දීලා අපිට size එක set කරගන්න පුළුවන්. හරි. ඒතර දැන් සාමාන්‍යයෙන් අපි අර කලින් use කරපු H1 to H6 tags තියෙනවානේ. ඒ header tags වලදී H1 එක තමයි ලොකුම වෙන්නේ, H6 එක තමයි පොඩිම වෙන්නේ. හරි. ඒකෙදි number එක වැඩි වෙනකොට size එක පොඩි වෙනවා. H1 එක තමයි ලොකුම එක. heading වලින් ප්‍රමුඛතම කියන්නේ පළවෙනිම කියන්නේ ඉතරල. ලොකුම head එක වෙන්නේ H1 එක. හැබැයි අපි සාමාන්‍යයෙන් මේ font tag එක use කරලා sizes දෙනකොට 6 කියන්නේ පොඩිම එක. sorry 6 කියන්නේ ලොකුම එක. 1 කියන්නේ පොඩි මේක. හරි size එක සාමාන්‍ය ප්‍රමාණය අනුව වැඩි වෙන එක. අර H1 එකත් එක්ක ඔක පටලවා ගන්න යන්න එපා. හරි. ඊට පස්සේ තව attribute එකක් අපිට දෙන්න පුළුවන් face කියලා. මේ face කියන එකේ අපි දෙන්නේ අකුරු වර්ගය මොකද්ද වෙන්න ඕන කියලා. දැන් ඔයගොල්ලෝ කාට හරි අකුරු වර්ගය මොනවාද එන්න ඕන කියලා නිකන් හොයාගන්න අවුලක් හරි තියෙනවා නම් නිකම්ම කම්පියුටර් එකේ Word හරි notepad එකේ හරි ඕනම document එකක open වුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ මේකේ තියෙනවනේ font නේද? එක එක විදිහේ font තියෙනවා. ඔයගොල්ලන්ට මේ ඕන font එකක් දාගන්න පුළුවන්. දැන් අපි මේ Algerine කියන එක දානවා කියමු. නැත්නම් Agency FB තියෙනවා. Agency FB කියන එක copy කරගන්න. මේ font එකේ නම හරි හරියට. ඊට පස්සේ මේ face එක ඇතුලේ Agency FB කියලා දුන්නොත් මේ බණ්ඩාරවල කියන එක Agency FB කියන font එකෙන් එන්න ඕනේ. හරි. ඉතින් font ගොඩාක් තියෙනවනේ කම්පියුටර්ස් වල. ඔයගොල්ලන්ට කැමති font එකක් තෝරලා දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක ආයෙත් save කරනවා. file save. ඒක ලේසිම දේ control එකත් එක්ක S එක press කරන්න. ඒතර save වෙනවා. හරි. ඊට පස්සේ ආයෙත් open in browser දුන්නම මේක size එක වැඩි වෙලා බණ්ඩාරවල කියන එක නිල් පාටින් Agency FB font එකෙන් පෙන්නනවා. හරි. ඒතර දැන් අපිට Agency FB නෙවෙයි වෙන මොකක් හරි එකක් නම් ඕනේ. මේ Algerine වගේ එකක් නම් ඕනේ. මේක double click කරා. මෙතෙන්ට අපිට Agency FB වෙනුවට දාන්න පුළුවන් Algerine කියලා. දැන් අපි browser එකට ගිහින් refresh කරොත් ඒ ටෙක්ස්ට් එකෙන් පෙන්නනවා. හරි. ඒතර අපිට මේ ඕන ටෙක්ස්ට් එකක් දාගන්න පුළුවන් වෙබ් පේජ් එකකට font tag use කරලා. හැබැයි මේ font tag කියලා කියන්නේ HTML වල තියෙන ටෙක්ස්ට් ෆෝමැට් කරන්න use කරන tag එකක්. හරි. හැබැයි දැන් A level වලදී අපි font tag එක ගොඩාක් වෙලාවට use වෙන්නේ නැහැ. මොකද මේකට හේතුව අපි CSS කියන language එකක් වෙනම ඉගෙන ගන්නවා මේ අකුරු වලට පාට දෙන්න, අකුරු වල font එක වෙනස් කරන්න, අකුරු වල size එක වෙනස් කරන්න අපි CSS කියන language එකක් ඉගෙන ගන්නවා ඉස්සරහට. ඒ නිසා ගොඩක් වෙලාවට font tag එක අපිට use වෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ දැනගෙන ඉන්න එක හොඳයි. O level වලටත් ඕක තියෙනවා. HTML වලින් විතරක් කොහොමද අකුරු වල පාට වෙනස් කරන්න කියන එක තමයි font tag එකෙන් ඉගෙන ගත්තේ. හරි. දැන් ඔයගොල්ලෝගේ tut එකේ මෙන්න මෙතන font tag කියන තැන තියෙනවානේ. අන්න එතන ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේක example එකක් විදිහට දාගන්න. මෙන්න මේ පේලිය විතරක් 6 වෙනි පේලිය විතරක් ඔකට example එකක් විදිහට දාගන්න පුළුවන්. ඉතින් මෙතන මේ අර hex code එක දාන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ size එකේ මොනවද sizes එන්නේ? 1 to 7 font size එක දෙන්න පුළුවන්. මෙතන font name. ওই ටික තමයි එන්නේ මේ ටිකේ මේ එකක් විතරක් තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ color එක නැතුව size එක විතරක් දාලා තියෙන්නත් පුළුවන්. ওই දෙකම නැතුව face එක විතරක් දාලා තියෙන්නත් පුළුවන්. කෙනෙක් ඉස්සලාම් face එක දීලා පස්සේ color එක දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේකේ order එක තියෙන විදිය කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඕනම attribute එකක් ඕන order එකකට දෙන්න පුළුවන්. ඉස්සලාම් face එක දෙන්නත් පුළුවන් මේ හරිය. හරි color එක මෙහෙන් දෙන්න පුළුවන්. ඒක මේ ටික තියෙන order එක අදාළ වෙන්නේ නැහැ. font tag එකේ තියෙන attributes ටික තමයි ඔය ලියලා තියෙන්නේ. හරි. ඒතර මේ attributes
අපිට ඕනම ඕඩර් එකකට යූස් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි මේක ලියාගන්න එක්සැම්පල් එක විදිහට ෆොන්ට් ටැග් කියන තැන. හරි මං හිතන්නේ දැන් ඒක ලියලා ඉවර ඇති. ඊට පස්සේ අපි ෆොන්ට් ටැග් එකකින් පස්සේ යනවා කමෙන්ට්ස් ගැන කතා කරන්න. හරි. කමෙන්ට්ස් ගැන මං හිතන්නේ අපි ෆිසිකල් ක්ලාස් එකේ මේකත් කතා කරා. කමෙන්ට්ස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඕනම වෙබ්සයිට් එකක මේ ඩිවෙලපර්ස්ලා හරියට කියවන්න දාන කොටස්. හරි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් සාමාන්‍ය software company එකක් ගත්තම එකම ඩිවෙලපර් ගොඩාක් කාලයක් එකම කම්පැනි එකේ ඉන්නේ නැහැ නේ. කියන්නේ ඩිවෙලපර් කෙනෙක් කම්පැනි එකෙන් අයින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කම්පැනි එකකට යන්න පුළුවන්. ඒ කියන්නේ එකම source code එක එක්කෙනෙක්ම නෙවෙයි හැමදාම මේන්ටේන් කරන්නේ. හරිද? ඒක කවුරු හරි ලියපු කෝඩ් එකක් ටිකක් කල ගියාට පස්සේ තවත් අලුත් කෙනෙක් ඒ කෝඩ් එක බැලුවොත් එහෙම එයාට ඒක තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. දැන් කවුරු හරි තමන්ගේ හිතේ තියෙන ලොජික් එක තමයි ලියලා තියෙන්නේ දැන්. මේ HTML වල නම් ඇත්තටම ලොජික් එකක් නැහැ. හරිද? PHP හරි Python හරි කරනකොට ඔයගොල්ලෝ තේරෙන්නේ මොකද්ද ලොජික් එකක් කියන්නේ කියලා. ඒක කොහොමද හිතන්නේ කියලා. ඒතර එක එක කෙනා එකම ප්‍රශ්නෙට එක එක සොලියුෂන්ස් දෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ විසඳුම් ගොඩක් දෙන්න පුළුවන් එකම ප්‍රශ්නෙට. හරිද? ඒතර කෙනෙක්ට ඒක බැලුවම එක සැරේම හිතා ගන්න බැරි වෙන්න පුළුවන් මේකේ ඔරිජිනල් ප්‍රෝග්‍රෑම් එක ලියපු එකනා කොහොමද හිතුවේ කියලා. ඒ කියන්නේ දැන් මම කලින් software company එකේ වැඩ කරගෙන ඉඳලා මම ඇයින් වුණාම මම ලියපු කෝඩ් බලන්න වෙන කෙනෙක්ට. ඒතර එයාට තේරුම් ගන්න පුළුවන් විදිහට මම ලියලා තියෙනවා කෝඩ් එක. ඊට අමතරව කමෙන්ට්ස් දාලා එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඒ කියන්නේ මේ කෝඩ් එක මම මෙතන මෙහෙම කරලා තියෙනවා. මේක මෙහෙමයි කරලා තියෙන්නේ කියලා එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. හරි? අන්න ඒකට තමයි ගොඩක් වෙලාවට කමෙන්ට්ස් පාවිච්චි කරන්නේ. අනිත් වෙලාවට ඒ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන දැන් මොකක් හරි කොටසක් ටෙම්පරරිලි ඩිසේබල් කරන්න ඕන නම් අපිට ඒක කමෙන්ට් කරලා තියන්න පුළුවන්. හරි. කමෙන්ට් කරලා තියනවා කියන්නේ මොකද කියලා දැන් කරලා පෙන්නවම තේරෙයි. එතකොට මේ ඒ ප්‍රෝග්‍රෑම් එක අර මැෂින් ලැන්ග්වේජ් එක ට්‍රාන්ස්ලේට් කරනකොට ඒ පාර්ට් එක ස්කිප් කරලා යනවා. නැත්නම් HTML වලදී නම් බ්‍රවුසර් එකෙන් කමෙන්ට්ස් කියවන්නේ නැහැ. ඒතර බ්‍රවුසර් එකෙන් කියවන්නේ නැහැ කියන්නේ බ්‍රවුසර් එකේ අපිට ඒව පෙන්වන්නේ නැහැ. හැබැයි කවුරු හරි සෝස් කෝඩ් එක බැලුවොත් කමෙන්ට්ස් දැක ගන්න පුළුවන්. ඒතර මොකක් හරි එකක් ටෙම්පරරිලි රිමූව් කරන්න ඕන නම් වෙබ්සයිට් එකකින් අපිට ඒක කමෙන්ට් කරලා තියන්න පුළුවන්. අපෝ ඒක පෙන්වන්න ඕනි කාලේට ඒක කමෙන්ට් එක රිමූව් කරලා සාමාන්‍ය විදිහට තියන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මොකක්ද කියන එක මම නිකන් පෙන්නන්නම්. අපි මොකක් හරි සාමාන්‍ය වෙබ්සයිට් එකකට ගියොත් එහෙම. හරි. ඒ කියන්නේ මේ දැන් මෙන්න මේ වෙබ්සයිට් එකක් තියෙනවා අර මෑත කාලීනව මේ අපි ඩිවෙලොප් කරන්න සෙට් වෙච්ච වෙබ්සයිට් එකක්. හරි. Zero Exim Bank කියන මේ බැංක් එකක වෙබ්සයිට් එකක්. හරි. ඒතර මේකේ අපිට පුළුවන් source code එක බලන්න. control එකයි U එකයි press කරාම source code එකට යන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තානේ නේද? හරි. දැන් විතර මම මේක zoom කරනවා. මේ තියෙන්නේ හරි දැන් අද ෆිසිකල් ක්ලාස් එකේදී මේවා අපිට බලන්න බැරි වුණා කරන්ට් එක තිබ්බේ නැති නිසා. හරි. ඒ නිසා තමයි මම කිව්වේ join වෙන්න කියලා. ඒතර මේකෙන් ඒ ටික බලා ගන්න පුළුවන්. මේ තියෙන comments. හරි දැන් the above four meta tags must come first in the head. Any other head content must come after these tags කියලා නිකන් කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඒතර මේ කෝඩ් එක කියවන කෙනා දන්නවනේ. මේ ටික උඩින් තියෙන්න ඕන. කියලා හරි. ඊට පස්සේ අර දැන් සාමාන්‍යයෙන් අපි වෙබ්සයිට් එකට Google Tag Manager කියලා එකක් ඇඩ් කරනවා. ඒතර Google එකේ තමයි අපේ වෙබ්සයිට් එකේ tags ටික දාලා තියෙන්නේ. ඒක මෙතෙන්ට ලෝඩ් කරලා ගන්න. ඒතර මෙතන තියෙන Google Tag Manager එකේ කෝඩ් එක. මේ තියෙන මේ වෙබ්සයිට් එකේ Google Tag Manager එකේ කෝඩ් එක. හරි. ඒතර මෙතන end of Google Tag Manager. දැන් කෝඩ් එක කියවන කෙනාට ලේසියිනේ තේරුම් ගන්නවා මේ ටිකේ තියෙන Google Tag Manager. එහෙනම් මට ඒකේ මොනවා හරි එඩිට් කරන්න ඕන නම් ඒක එඩිට් කරන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන්. දැන් මේක ෆන්ක්ෂන් එකක්. JavaScript ෆන්ක්ෂන් එකක්. මේක කමෙන්ට් කරලා තියෙනවා. ඒකට බ්‍රවුසර් එකෙන් මේක රන් කරන්නේ නැහැ. දැන් මට කවදා හරි මේක රන් වෙන්න ඕනි කාලයක් ආවට පස්සේ මට මේ කමෙන්ට් ටැග් දෙක ඉවත් කරාම මේක රන් කරන්නත් පුළුවන්. හරි.
දැන් මේ ෆෙවිකොන් කියලා කියන්නේ අර අයිකන් එකක් විදිහට මේ මෙතන පෙන්නන්නේ. ඒක ලින්ක් කරලා තියෙන එක ඒ ඉමේජ් එක කොහෙද තියෙන්නේ ඔය විස්තර ටික තමයි ඒ තියෙන්නේ. ස්ටයිල් ෂීට්ස් කියලා කියන්නේ CSS. හරි මේ style.css දැන් ඔය CSS අපි ඉගෙන ගන්න ඉස්සරහට. මේ link REL style sheet ඕවා අපිට දාන්න වෙනවා ඉස්සරහට. හරි කොහොමද දාන්නේ කියන එක බලමු. මේ ඔක්කොම styles ආයෙත් Google tag manager එකක් තියෙනවා preloader කියලා තියෙනවා. දැන් අර menu එකට එහෙම මේ CSS ගැන පස්සේ බලමුකෝ. මේ දැන් මේ header area start top header area. දැන් මේ විදිහට comments දැම්මම කෝඩ් එක කියවන කෙනාට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. මෙතනින් තමයි මේක පටන් ගන්න තියෙන්නේ. මෙතනින් මේක ඉවරලා තියෙන්නේ. මෙතනින් logo area එක top contact info කියන මේ හරි. මෙතනින් navigation bar එක පටන් ගන්න navigation bar එක menu එකේ තියෙන අනිත් දේවල්. මේ comments දාලා තිබ්බම කෝඩ් එක බලන කෙනාට මාර ලේසි තේරුම් ගන්න මේකේ මෙහෙම දෙයක් තමයි කරලා තියෙන්නේ. gallery එක මෙතනින් දැන් තමයි තියෙන්නේ. හරිද? මේ සමහර කෝඩ් මේ දැන් මේ තියෙන කෝඩ් temporary disable කරලා තියෙනවා. ඒතර කෝඩ් එක උනත් අපි මෙහෙම කමෙන්ට් එකක් කමෙන්ට් ටැග්ස් දෙකක් ඇතුලේ දැම්මම ඒ කෝඩ් එක browser එකෙන් extend රෙන්ඩර් කරන්නේ නැහැ. රෙන්ඩර් කරනවා කියන්නේ browser එකෙන් ඒ කෝඩ් එකට අදාළ දේවල් ටික පෙන්වන්නේ නැහැ. ටික skip කරලා යනවා. ඒත් අපිට කවදා හරි ආයේ මේ ටික පෙන්වන්න ඕන නම් මේ කමෙන්ට් ටැග්ස් එක remove කරා මේක බලා ගන්න පුළුවන්. හරි. ওই ටික තමයි මම කලිනුත් ඔයගොල්ලන්ට කිව්වේ. ඒතර දැන් අපේ page එකට අපි දාලා බලමු කමෙන්ට් එකක්. හරි. දැන් මම නිකන් දැන් අපි ගිය සතියේ ඉගෙන ගත්තා h1 tags නම් මනන්නේ නේද? මම දානවා temporary header කියලා එකක්. හරි. දැන් මේක save කරා. browser එකේ මේක open කරොත් එහෙම මේකනේ. මේක නේ සර්. මේක. මම මේක Chrome එකේ නේද අපි open කරේ. මෙන්න මේක. එතන temporary header කියලා එකක් දැන් ඇවිල්ලා තියෙනවා. දැන් මට මේ code එක දැනට ඕන නැත්නම් temporary නම් තියෙනවනේ පස්සේ අපි ඔක remove කරලා තියෙනවනේ මට මේක comment tags දෙකක් ඇතුලේ දාන්න පුළුවන්. comment tags කියලා කියන්නේ මෙන්න මේවා. greater than sign එකයි exclamation mark එකයි මෙන්න මෙහෙම dash දෙකයි. එතකොට මේ ඒක දාපු ගමන් එතනින් පහළ තියෙන ඔක්කොම comment වෙනවා. දැන් sublime එකේ නම් මේක අලු පාට වෙලා පෙන්නනවා අපිට. හරි grey color එකට හැරෙනවා. හරි. ඊට පස්සේ comment එක ඉවර වෙන්න ඕන තැන ආයෙත් මෙහෙම dash දෙකයි මෙන්න මෙහෙම එකක් දෙමම මේක comment එකක් විදිහට ගන්න. ඒතර මේ comments browser එකෙන් skip කරලා යනවා. ඒ කියන්නේ browser එකෙන් මේවා render කරන්නේ නැහැ. දැන් මම ගිහලා refresh කරොත් browser එකෙන් ඒක පෙන්වන්නේ නැහැ. හරි. මොකද ඒ comment skip කරලා යන නිසා ඒතර ඔන්න temporary මේ header එක disable කරා. මට ආයෙත් මේක enable කරන්න ඕන වෙලාවට මට කරන්න තියෙන්නේ අර දෙපැත්තේ තියෙන comment tag දෙක ඉවත් කරන්න. හරිද? එතකොට ආපහු ඒක එනවා. තේරුණාද? හරි. එහෙනම් අපි නිකන් උදාහරණයකට එක්ක මෙහෙම එකක් දාගමු. This is a comment. ඒතර කෝඩ් එක විස්තර කරන්න හරි එහෙම නැත්නම් කෝඩ් පාර්ට් එකක් temporary disable කරන්න තමයි මේක භාවිතා කරන්නේ. හරි. ඔයගොල්ලෝ ඔතන tut එකේ comment කියන තැන this is a comment කියලා දාගන්න comment එකක් දානකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ tags දෙක භාවිතා කරලා තමයි දාන්න ඕන. ඊට පස්සේ ලියාගන්න මෙහෙම comments can be used to explain code. ඒ කියන්නේ කේතේ විස්තර කිරීම සඳහා comments භාවිතා කරයි. හරි ඊට අමතරව අපිට මේ අර කේතේ කොටසක් తాවකාලිකව disable කරන්නත් මේව භාවිතා කරන්න පුළුවන්. Comments can be used to temporarily disable content. හරි content తాවකාලිකව disable කරන්න. මොකද browser එකෙන් ඒවා කියවන්නේ නැහැ නේ. ඒතර ඒවා disable වෙනවා. හරි. ඒතර මේ කේත කොටස් తాවකාලිකව disable කිරීම සඳහා කියලාම දාමු නේද? disable කිරීම සඳහා නැත්නම් ක්‍රියා විරහිත කිරීම සඳහා කියලා දාගන්න ඕන. හරි disable කිරීම සඳහා comments වලට කියන්නේ විවරණ කියලා. හරිද? විවරණ භාවිතා වේ. හරි. ওই ටිකත් ලියලා තියාගන්න. හරි කේතේ විස්තර කිරීම සඳහා comments භාවිතා
කරයි. අනිත් එක කේත කොටස් తాවකාලිකව ඩිසේබල් කිරීම සඳහා නැත්නම් తాවකාලිකව ක්‍රියාවිරහිත කිරීම සඳහා විවරණ භාවිතා වේ. ඔය ටික ලියන්න. ඒතර මේ කමෙන්ට්ස් ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ තේන්නේ කෝඩ් එක බලන කෙනෙක්ට. ඉතින් ගොඩක් වෙලාවට කෝඩ් එක බලන ඩිවෙලොපර් කෙනෙක්. නැත්නම් software engineer කෙනෙක්, web developer කෙනෙක්. හරි. ඒතර ඒගොල්ලන්ට තමයි මේ කමෙන්ට්ස් පේන්නේ. හරිද? ඔන්න කමෙන්ට්ස් දාන විදිහත් අපි ඉගෙන ගත්තා. ඔය MCQ වල අහනවා. සමහරලාට කොහොමද කමෙන්ට් එකක් දාන්නේ කියලා. හරි. ඒතර ඒක දැනගෙන ඉන්න ඕනේ. හරි. අපි ඊළඟ එකට යන්. කමෙන්ට්ස් ඉවරයි. ඊට පස්සේ කාටට ලියාගෙන බලන්න නම් කියන්න. හරිද? මිස් වෙනවා නම් ඊට පස්සේ තියෙන horizontal rule කියලා ටැග් එකක්. දැන් මේක පහුගිය කියන්නේ මෑත කාලේ ඉනව ගොඩක් අහලා නැහැ. හැබැයි 2016ට කලින් පේපර්ස් වල නිතරම ආපු එකක් තමයි horizontal rule කියලා කියන්නේ. හරි. horizontal rule කියන එකේදී අපි ටැග් එකක් තියෙනවා HR කියලා. horizontal rule කියන එකේ පළවෙනි අකුරු දෙක H එකයි R එකයි පාවිච්චි කරන්නේ. මේකෙදි මෙන්න මේ වගේ horizontal rule එකක් එනවා. يعني මෙහෙම page එක හරහා horizontal කියන්නේ මේ තිරස්නේ. හරි. ඒතර තිරස් රේඛාව රූල් එකක් රේඛාවක් එනවා. horizontal rule මතක තියාගන්න ලේසි. HR කියන ටැග් එකේ ඒකේ closing ටැග් එකක් නැහැ. HR එකක් දාපු ගමන් ওই විදිහට වෙබ් පේජ් එකේ හරහාට ඉරක් එනවා. අපි දාලා බලමු අපේ කෝඩ් එකේ. හරි. දැන් මම බණ්ඩාරවල කියන එකට පහලින් අර temporary header කියන එකට උඩින් නිකන් මෙහෙම HR ටැග් එකක් දානවා. horizontal rule කියලා ටැග් එකක් දානවා. හරි. ඒතර එතනින් page එක බෙදිලා වෙන්න ඕන. අපි රිෆ්‍රෙෂ් කරොත් මේ horizontal rule එකක් තියෙනවා. ඒතර page එකේ size එක අපි කොහොම වෙනස් කරත් ඒ rule එක මේ කෙලවරටම යන්නේ නැහැ. තැන් දෙකක් විදිහට තියෙන. ඒතර ඒක එයාගේ width එක, කියන්නේ පළල එයා automatically change කරගන්නවා ඒ size එකට ගැලපෙන විදිහට. තේරුණාද? ඒතර web page එක හරහා ඉරක් කියන්නේ ඔය HR කියන tag එක භාවිතා කරන්න පුළුවන්. horizontal rule කියලා තමයි ඒකට සාමාන්‍යයෙන් කියන්නේ. හරි. ඒකට සිංහල නම් නැහැ. HR tag එකනේ horizontal rule කියලා මතක තියාගන්න. fast papers වල ප්‍රශ්න කරනකොට ඔයගොල්ලන්ට ඕනි වෙන තව ටැග් එකක්. හරි. දැන් මේ වගේ ඔයගොල්ලන්ට තියෙන මතක තියාගන්න විතරයි. හරි. කියන්නේ හිතන්න දෙයක් නැහැ. horizontal rule එකක් paper එකේ දීලා තිබ්බොත් HR tag එක දාන්න ඕනේ. ඒක ඔයගොල්ලන්ට තියෙන්නේ ගෙදර ඉඳන් හරියට මේ ටික පාඩම් කරලා අමතක වෙන්න දෙන්නේ නැතුව 2023 paper එක වෙනකම් මතක තියාගන්න ඕනේ. හරි. ඒතර මේවා භාවිතයේ තිබ්බොත් ඔයගොල්ලෝ නිතරම මේවා use කරොත් ප්‍රශ්න කරොත් තමයි මේවා මතක තියෙන ලේසියෙන්. හරිද? ඒ නිසා අපි පුළුවන් තරම් පරණ වගේ ප්‍රශ්නත් කරමු. ඒත් එක මේ සමහර කට්ටිය මේට මං කිව්වාද කලින් රෙකෝඩින්ග්ස් බලලා නැති කවුරු හරි ඉන්නවනම් රෙකෝඩින්ග්ස් ටික මගෙන් ඉල්ල ගන්න. හරි. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒතර මං මේ ටික දානවා. ඔයගොල්ලෝ මුලින් ඉඳන් ඒක හරියට ස්ටඩි කරන්න. එක පොයින්ට් එකක්වත් මිස් කරන්නේ නැතුව. දැන් කරන්ට් එක ගියා නම් පොඩ්ඩකට හරි ඒ පොඩ්ඩ ආයෙත් සැරයක් බලන්න රෙකෝඩින්ග් එක ඉල්ලගෙන. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට වැදගත් කොටස් මිස් වෙන්න පුළුවන් පොඩි කොටස්. ඒ ටික හරියට ගෙදර ඉඳන් තනියම දැන් රෙකෝඩින්ග් එක යාළුවොත් එක්ක අහන්න නෑනේ. ඒතර ඩිස්ටර්බන්සස් මුකුත් නෑ. ගෙදර ඉඳන් තනියම හොඳට කන්සන්ට්‍රේට් කරලා ඕන තැනදී පෝස් කරලා හිතන්න වෙලාව අරගෙන කරගෙන යන්න. ඉතින් ඒකට වෙලාව ඕනේ දැන්. යා ලොජික් ගේට්ස් පාඩම ගත්තොත් රෙකෝඩින්ග්ස් 13ක් තියෙනවා. ඒතර එකක් සාමාන්‍යයෙන් පැය දෙකක් හරි පැය 1:45ක් වගේ තියෙනවානේ. ඒතර පැය දෙකක් කියන්නේ රෙකෝඩින් 13ක් කියන්නේ පැය 23ක් විතර. ඒතර සාමාන්‍යයෙන් සතියෙන් වගේ ඉවර කරගන්න පුළුවන් වැඩේ. හරි. මේ ඒ නිසා ඒ ටික එහෙම බලලා ඉවර කරගන්න. නම්බර් සිස්ටම්ස් එකයි ලොජික් ගේට්ස් එකයි. අර පළවෙනි පාඩම් දෙක මම ඕන රිවිෂන් එකක් කරන්නම්. ඕනි නම් නම්බර් සිස්ටම්ස් ලොජික් ගේට්ස් කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ ඔක්කොම රෙකෝඩින්ග්ස් ටික බලලා ඉවර වෙන්න. ඒතර මට ඉක්මනට රිවිෂන් එක ඉවර කරන්න පුළුවන්. හරි. ඒ නිසා ඒ ටික ඉවර කරන්න පුළුවන් තරම් ඉක්මනට. ප්‍රශ්නයක් අහලා තියෙනවා Visual Studio එකේ live server කියන්නේ මොකක්ද කියලා. මම නිකන් අහලා තියෙන නිසා වෙනනම් මේ තියෙන Visual Studio එක මම මේ ලැප් එකේ අලුත් ලැප් එකක් ඒ නිසා මේ Visual Studio save කරා විතරයි තාම මේක use කරේ නැහැ. හරිද? මේ ඒකේ තියෙනවා ඒකේ plugin එකක් තියෙනවා. අපිට මේ Visual Studio එකේ plugins වගේ add කරන්න පුළුවන්. හරි මේ මෙන්න මේ extensions. හරි. ඒතර මේකේ තියෙනවා මේ Python extension එකක් C++ ඕනනම් HTML හරි එක එක extensions තියෙනවා. දැන් මම HTML කියලා නිකන් එන්ටර් කරොත් HTML වලටත් එක එක extensions තියෙනවා. හරි මේක install කරාම අර එක එක විදිහට පෙන්නනවා පාටින් පෙන්නනවා ඕනම language එකක් Visual Studio එකේ package එකක් විදිහට install කරගන්න පුළුවන්. මේක ඔයගොල්ලෝ නිකන් Google එකට ගිහලා VS Code කියලා search කරන්න Microsoft එකෙන් කෙලිම මේක download කරන්න පුළුවන්. මම තාම මේක use කරලා නැහැ මේ lab එකේ. හරි කලින් lab එකේ තමයි අර projects එහෙම කලින් දෙද්දි.
ඒතර මේකේ මට මතක විදිහට මේ අපි PHP projects කරනකොට මේක ඇතුළේම live server එකක් run කරන්න පුළුවන්. මේ තියෙන live server කියලා. ඒතර මේක install කරන්න. ඒතර මෙතන යටින් පේනවා web server එකක්. ඉතින් live server එකක් ඕන වෙන්නේ ඇත්තටම PHP වගේ language එකක් run කරනවා නම් අපි කරන HTML CSS වලට දැනට ඕනේ නැහැ. අපි PHP කරනකොට කොහොමද live server එකක් run කරලා ඒ වැඩ ටික කරන්න කියලා බලමු. හරි. අහලා තිබ්බ ප්‍රශ්නයක් නිසා මම කිව්වේ ටික. හරි ඊළඟ ටැග් එක. එච්චර අරගෙන නෝට් එක ලියන්න දෙයක් නැහැ. මෙම හරහට රූල් එකක් එනවා. එච්චරයි. හරි. ඊට පස්සේ එනවා contents of a website. වෙබ් අඩවි එක අන්තර්ගතය. මොනවද වෙබ්සයිට් එකක තියෙන්නේ? මේක තියෙනවා home page මුල් පිටුව. හරි. දැන් මුල් පිටුව කියලා කියන්නේ ඕනම වෙබ්සයිට් එක දැන් මේව නෝට් ලියන්න දේවලුත් නෙවෙයි. ඉතින් සිලබස් එකේ තියෙන නිසා වෙනම දාලා තියෙනවා. හරි. එතකොට මේ මුල් පිටුව කියලා කියන්නේ අපි මෙහෙම මොකක් හරි වෙබ්සයිට් එකට යනකොට ඒකේ මුලින්ම තියෙන හෝම් පේජ් එක මේකට. හරි මේකට අපි සමහරවිට හෝම් පේජ් එක කියලා කියනවා. දැන් මේ හෝම් කියලා තියෙන්නේ. ඒක තමයි මුල් පිටුව. ඉතින් අපි මේ වෙබ්සයිට් එකේ මේ ඕනම පේජ් එකකට ගිහිල්ලා හරි අපි Euroexim Foundation කියලාට යමු. දැන් ඒ අපි ගියේ අර හෝම් පේජ් එකට ලින්ක් කරලා තියෙන පේජ් එකට. ඒතර අපි මේ Euroexim Foundation කියන පේජ් එකට යනවා. හැබැයි මේ ඕනම එකට ගිහලා ආයෙත් මේ හෝම් කියන එක ක්ලික් කරාම අර හෝම් පේජ් එකට යනවා. සමහර කට්ටිය හෝම් පේජ් එකට ලෑන්ඩින් පේජ් කියලාත් කියනවා. මොකද අපි ලෑන්ඩ් කරන්නේ ඒකටනේ. කියන්නේ අපි වෙබ්සයිට් එකට ගියාම කෙලින්ම යන්නේ ඒකට. ඒ නිසා ලෑන්ඩින් පේජ් කියලාත් කියනවා. තව සමහර කට්ටිය වෙල්කම් පේජ් කියලාත් කියනවා. හැබැයි සාමාන්‍යයෙන් මේකට අපි කියන හෝම් පේජ් එක කියලා. හරි. පළවෙනිම පිටුව. ඒතර අනිත් pages ඔක්කොම අපි home page එකට link කරලා තියෙනවා. ඒ කියන්නේ සම්බන්ධ කරලා තියෙනවා. දැන් මේ බැංකුවේ තියෙන careers ගැන බලන්න ඕන නම් about us එකට ගිහලා careers කියන ක්ලික් කරාම මේ link එක හරහා careers.php කියනට යනවා. ඒතර මේකේ තියෙන job opportunities මොනවා හරි තියෙනවා නම් අපිට ඒකෙන් බලන්න පුළුවන්. තේරුණාද? හරි. ඒතර home pages කියන්නේ මොනවද? linked pages කියන්නේ මොනවද කියලා දැන් ඔයගොල්ලන්ට පොඩි idea එකක් එන්නේ නැති. ඒතර home page එකක් කියලා කියන්නේ මෙහෙම ලියා ගන්න පුළුවන් අපිට first page of a website. ඒ කියන්නේ වෙබ් අඩවි එක පළමු පිටුව. හරි. වෙබ් අඩවි එක පළමු පිටුව. වෙබ් අඩවි එක පළමු පිටුව. හරි. එහෙම නැත්නම් මේකට තව කියන නම් අර මම කියපු ඒවත් ඕන ලියාගෙන ලෑන්ඩින් පේජ් කියලා සමහර කට්ටිය කියනවා. ලෑන්ඩින් පේජ් මොකද මේකට අපි එන්නේ ඉස්සෙල්ලාම. ඒ නිසා ලෑන්ඩින් පේජ් කියලා කියන්න පුළුවන්. ඒත් එක්කම තව සමහර කට්ටිය වෙල්කම් පේජ් කියලාත් කියනවා. මොකද ඒ කියන්නේ අපි මුලින්ම යන්නේ ඒ නිසා එහෙමත් කියනවා. ඒක තමයි හෝම් පේජ් එක කියලා කියන්නේ. ඊට පස්සේ ලින්ක්ඩ් පේජස් කියලා කියන්නේ අර හෝම් පේජ් එකට සම්බන්ධ කරලා හෝම් පේජ් එක වෙන්න පුළුවන් වෙන ඕනම පේජ් එකක් වෙන්න පුළුවන්. ඒකට වෙන මොනවා හරි වෙබ් පේජස් කනෙක්ට් කරලා දෙනවා නම් ඒවට අපි කියනවා ලින්ක්ඩ් පේජස් සම්බන්ධ පිටු කියලා. ඕවා එලවලා නැහැ. මේ නිකන් අර තියෙන බේසික් කරුණු අපි නිකන් කතා කරගෙන යනවා විතරයි. හරි. මේ ඔක්කොම සිලබස් එකේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න අරන් බලුවොත් සිලබස් එක. හරිද? ලින්ක්ඩ් පේජස් කියලා කියන්නේ අපි ලියන්න පුළුවන් web pages connected to the home page. Web pages connected to the home page or any other page. හරි connected කියන තැන link කියලා දාගත්ත තවුලක් නැහැ. ඒ කියන්නේ මේ මුල් පිටුවට හෝ ඕනෑම වෙබ් පිටුවකට සම්බන්ධ කර ඇති අනෙකුත් වෙබ් පිටු කියන එක. හරි මුල් පිටුවට හෝ ඕනෑම වෙබ් පිටුවකට සම්බන්ධ කර ඇති අනෙකුත් වෙබ් පිටු. Web pages connected to the home page or any other page කියන එක. හරි. index page කියලා එකක් තියෙනවා. හරි. index page කියන්නේ home page එකට තමයි. ඒකට කියන තව නමක් index page. ප්‍රශ්නයක් අහලා තිබ්බේ. index page කියලා කියන්නේ home page එකටම තමයි. දැනට ලියලා තියෙන කෝඩ් එක chat එකේ දාන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. මෙච්චරයි ලියලා තියෙන්නේ. හරි. මේ මම නිකන් chat එකට දාන්නම් ඕනේ නම්. හරි මේ notes ටික ලියලා ඉවර වෙන්නකෝ.
මේ රෙකෝඩින් සිල්ලලා තියෙන කටට මම රෙකෝඩින් ටික දාන්නම්. හරිද? දැන් අද දැන් තමයි ෆෝන් එක බැලුවේ. මම ඒ ටික දාන්නම් හිමීට බලන්න. හරි මට අමතක වුණොත් එකක් හරි වන්න මට ආයි මැසේජ් එකක් දාන්න කවරක්. හරි. ඊට පස්සේ අපි යනවා. දැන් ඔය කොහොමද ඔය පේජ් වලට දැන් හෝම් පේජ් එකට හරි ඕනම පේජ් එකට තව පේජ් එකක් කනෙක්ට් කරන්නේ කොහොමද කියන කතා කරන්න තමයි දැන් යන්නේ. හරිද? ඒ කියන්නේ අධිසම්බන්ධක කියලා සිංහලෙන් කියනවා ඉංග්‍රීසියෙන් අපි කියනවා හයිපර් ලින්ක්. එහෙම නැත්නම් ලින්ක් එකක් කියලා කිව්වොත් අවුලක් නැහැ. ඒක කොහොමද අපි හයිපර් ලින්ක් එකක් දාන්නේ කියලා කතා කරන්න තමයි දැන් හදන්නේ. හරි. ඒ හයිපර් ලින්ක් දාන එකේ මම ඉස්සෙල්ලාම එන්නම් එක්ස්ටර්නල් ලින්ක් කියන එකට. ඔය බුක්මාර්ක් ලෝකල් ලින්ක් වලට එන්න කලින් ඉස්සෙල්ලාම එක්ස්ටර්නල් ලින්ක් කියන එකෙන් පටන් ගන්නවා. ඒ කියන්නේ අපි කොහොමද වෙබ් පේජ් එකකට බාහිරින් තියෙන පේජ් එකක් ලින්ක් කරන්නේ. ඒ කියන්නේ වෙන වෙබ්සයිට් එකක පේජ් එකක් කොහොමද ලින්ක් කරන්නේ කියන එක. හරි. බලමු කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ අපි ලියාගමු. දැන් හිතන්න අපේ මේ පේජ් එකට මට මොකක් හරි ලින්ක් එකක් දාන්න ඕනේ වෙනත් වෙබ්සයිට් එකක තියෙන පිටුවක්. හරි. ඒතර අපි මෙහෙම වැඩක් කරමු. ඒකට අපි යූස් කරන ටැග් එකට කියනවා ඇන්කර් ටැග් කියලා. ඇන්කර් කියලා කියන්නේ හරි. ඇන්කර් කියන්නේ මොකක්ද? සාමාන්‍ය ඉංග්‍රීසි වලින් ඇන්කර් එකක් කියලා කියන්නේ නැංගුරමට. හරිද? ඇන්කර් එකක් කියලා කියන්නේ නැංගුරමට. දැන් උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවනේ ඇන්කර් කිරිපිටි හරි කවුරු හරි බීලා තියෙන නැත්නම් ඇන්කර් යෝගට් එකේ හරි ඇන්කර් නිව්ඩේල් අර මේ කිරි පැකට් එකේ හරි ඕනම එකක තියෙනවා නැංගුරමක්. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ලාංඡනේ හරි ඇන්කර් එකක් කියන්නේ නැංගුරම. ඒතර නැංගුරමෙන් මොකද්ද කරන්නේ? නැංගුරමින් කරන්නේ ඇන්කකින් කරන්නේ නැවක් මුහුදට සම්බන්ධ කරලා තියාගන්න. කර පෙරලා ඉන්න එක නවත්තලා තියෙනකොට මුහුදට සම්බන්ධ වෙලා තියාගන්න නැවේ එහෙම යන්නේ නැති වෙන අර වැලි ඇතුළට බහින්නත් එක්ක නැවේ නැංගුරමක් දානවා. එතකොට මේ නැංගුරම තදට වැදිලා තියෙන නිසා නැව එහෙට මෙහෙට ගහගෙන යන්න නැතුව තියෙනවා. හරි නැංගුරම් දාලා තියෙනවා කියන්නේ ඒකනේ. හරිද? ඇන්කර් ටැග් එකකින් කරන්නේත් එහෙම දෙයක්. ඒ කියන්නේ අපි ලින්ක් එකක් දාලා සම්බන්ධ කරලා තියෙනවා වෙබ් පිටුවට. ඒතර ඒක ක්ලික් කරාම ඒ ඔස්සේ අපිට අදාළ වෙබ් පේජ් එකට යන්න පුළුවන්. ඒ නිසා තමයි A කියන ටැග් එක දාන්නේ. හරි. ඒතර A කියලා කියන්නේ ඇන්කර් ටැග් කියන එක. ඒක මතක තියාගන්න නැංගුරමකින් තමයි සම්බන්ධ කරන්නේ. ඒතර නැංගුරමට ඉංග්‍රීසි වලින් අපි කියන්නේ ඇන්කර් කියලා. ඒ නිසා තමයි A ටැග් එක දාන්නේ. හරි. ඊට පස්සේ මේ A ටැග් එකේ ඇට්‍රිබියුට් එකක් තියෙනවා href කියලා. href කියන එකේ ෆුල් ෆෝම් එක තමයි hyperlink reference කියන එක. ඒ කියන්නේ දැන් hyperlink කියලා කියන්නේ අපි මේ HTML කියන්නේ hypertext markup language කියන එකනේ. හරි hypertext markup language. ඒතර hypertext markup language එකට එක හරහා සම්බන්ධ කරන නැත්නම් reference එකක් විදිහට පාවිච්චි කරන link එක. කියන්නේ මොකටද මේක සම්බන්ධ කරන්න ඕනේ? hyperlink reference එක. හරි අන්න ඒක තමයි මෙතෙන්ට දෙන්න ඕනේ මේ href කියන එක ඇතුළට. දැන් අපි කනෙක්ට් කරන්න ඕනි කරන්නේ අපේ මොකක් හරි අපි හිතමු දැන් TechExcel කේ site එක මේකට කනෙක්ට් කරන්න ඕනි කියලා. ඒතර මම මේකට ගිහිල්ලා මේකේ සම්පූර්ණ URL එක කොපියක් දාගන්නම්. හරි. එහෙම නැත්නම් එලිම ටයිප් කරන්නත් පුළුවන් URL එක. ඒක මෙතන දෙනවා. ඒතර අර https://www.sinhala.techexcelk.com කියන ටික සම්පූර්ණයෙන් එනවා. හරි. ඒතර මේක තමයි අපේ link එක. මේක දැන් වෙන වෙබ් page එකක් නෙමෙයි. මේක intent එකේ තියෙන වෙබ් page එකක්. හරි අපි මේ දැන් හදන site එකට අදාළ එකක් සම්බන්ධ එකක් නෙවෙයි. ඊට පස්සේ දැන් මෙහෙම විතරක් දාලා හරියන්නේ නැහැ. මේ A tag එක close කරන්න ඕනේ. ඒතර මේකේ උපලක්ෂණයක් තියෙනවා href කියලා. ඊට පස්සේ A tag එක close කරලා තියෙනවා. හරි. ඊට පස්සේ දැන් මේක link එකක් නේ සම්බන්ධකයක් නේ. අපි anchor tag එකක් කරන්නේ link එකක් දාන එක. හරිද? external link එකක්. දැන් අපි මේ ලියන්නේ අර external link කියන එකට. හරි. ඉතින් මම මෙතන දුන්නොත් එහෙනම් මොකක් හරි නමක් දැන් අපි කියමු මේක යන්නේ TechExcelk site එකට. ඒ නිසා මම TechExcelk කියලා දෙන්න. දැන් මෙතන අපි දාමු go to කියලාත් හරි. go to TechExcelk. දැන් මේක save කරා. හරිද? ඊට පස්සේ මම browser එකට ගිහිල්ලා අපේ වෙබ් පේජ් එක තියෙන්නේ මේකේ නේද? හරි. මෙතෙන්ට ඇවිල්ලා මේක රිෆ්‍රෙෂ් කරාම මෙතන link එකක් පෙන්නනවා go to TechExcelk කියලා. හරි. දැන් by default මේක පෙන්වන්න ඕනේ නිල් පාටින්. මේක දම් පාටින් පෙන්වන්නේ දැන් මම මේ page එකට ගිහින් තියෙනවා. ඒතර මගේ history එකේ මේක තියෙනවානේ. ගිහින් තියෙන page එකක් නම් සාමාන්‍ය visited links අපිට දම් පාටින් තමයි පෙන්නන්නේ. අලුත්ම link එකක් දැම්මොත් එහෙම ඒක සාමාන්‍ය නිල් පාටින් පෙන්වන්නේ by default. හරි. ඒවා අපිට වෙනස් කරන්න පුළුවන් පස්සේ CSS ඉගෙන ගන්නකොට. හරි. දැනට අපිට වෙනස් කරන්න බෑ. මේ විදිහට තමයි වැඩේ වෙන්නේ කියලා ඔළුවේ තියාගන්න. හරි. දැන් මේ go to TechExcelk කියන ක්ලික් කරාම මොකද වෙන්නේ? ඒ ටැබ් එකේම මේ TechExcelk කියන site එක load වෙනවා. හරිද? ආයෙ අපිට back වෙන්න පුළුවන්. ආයෙ මේ ක්ලික් කරොත් ඒ ටැබ් එකේමයි
TechXLK කියන එක load වෙන්නේ. හරිද? අපිට ඒ ටැබ් එකේම නැතුව වෙන ටැබ් එකක නැත්නම් අලුත් ටැබ් එකක මේක ඕපන් කරගන්න ඕනේ නම් මේ anchor tag එකේ තියෙනවා තවත් attribute එකක්. හරි ඒ attribute එකට අපි කියනවා target attribute එක කියලා. ඒත් අපිට දෙන්න පුළුවන් target equal කියලා ඔය target එකට values දෙකක් අපිට දෙන්න පුළුවන්. එකක් තමයි underscore blank කියන එක. හරි දැන් මේ එක පේලි තියෙන size එක වෙන නිසා පේලි දෙකට ගියා හරිද? target equal underscore blank කියලා දෙන්න පුළුවන්. දැන් මම මේක refresh කරලා ආයෙත් සැරයක් මෙන්න මේ code එක refresh කරොත් මෙහෙම පේනවා. දැන් මම මේක click කරාම අර බලන්න මම ඔක්කොම tabs ටික close කරලා දැන් මේ 2023 A level ICT කියන එක විතරයි tab එකකට තියෙන්නේ. හරි මම මේ click කරාම මොකද වෙන්නේ කියලා බලන්න. අලුත් tab එකක TechXL එක open වෙනවා. අර tab එකේම නෙවෙයි. අර tab එක තාම තියෙනවා සාමාන්‍ය විදිහට. මේක අලුත් tab එක open වෙනවා. හරි ඒතර ඕගොල්ලන්ට අලුත් tab එකක open කරගන්න ඕනේ නම් link එකක් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මෙහෙම දාන්න. target කියන attribute එකේ underscore blank කියලා දෙන්න ඕනේ. මේකේ තව එකක් තියෙනවා. ඒක තමයි underscore self කියලා කියන්නේ. self කියලා දුන්නොත් එහෙම ඒ tab එකේම open වෙනවා. දැන් කොහොමත් by default තිබෙත් ඒකමනේ. කියන්නේ අපි target එකක් දුන්නේ නැති කරත් ඒකමනේ තිබ්බේ. ඒ නිසා අපිට සාමාන්‍යයෙන් ඔය target equal underscore self එක දාන්න ඕනි වෙන්නේ නැහැ. මොකද self ඕන නම් ඔහොම එකක් නොදා හිටියම කෙලිම කොහොමත් ඒ tab එකේම තමයි open වෙන්නේ. හරි දැන් මේකේ ඔය value එකක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔකත් නිකන් කිව්වේ. දැන් මේක refresh කරලා මේ click කරොත් එහෙම ඒ tab එකේම තමයි open වෙන්නේ. මොකද underscore self කියන්නේ අර default තියෙන එකම තමයි. default තියෙන එක කියලා කියන්නේ ඒගොල්ලෝ හදද්දිම by default link එකක් නම් ඒ tab එකේම open වෙන්න තමයි හදලා තියෙන්නේ. අපිට ඒක වෙනස් වෙන්න ඕන නම් මෙතන target underscore blank කියලා දෙන්න පුළුවන්. හරි. target underscore self කියලා දුන්නත් ඒ tab එකේම open වෙනවා. ඉතින් එහෙම දෙීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද by default selfම තියෙන නිසා. හරි. ඒ නිසා මේක අපිට ගොඩක් වෙලාට use කරන්න වෙන්නේ නැහැ. අපිට ගොඩක් වෙලාට papers වල අහන ප්‍රශ්නත් එක්ක මෙතන blank කියන එක use කරන්න වෙන්න පුළුවන්. හරි. හැබැයි ඒවත් තියෙන්නේ සාමාන්‍යයෙන් 2016ට කලින් papers වල තමයි ගොඩක් වෙලාට target equal underscore blank එක අහලා තියෙන්නේ. හරි. ওই ටික තමයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් external page එකක් link කරන එක ගැන දැනන් ඉන්න ඕනේ. ඒතර ඒ page එකේ URL එක හරියට දෙන්න. හරිද? මේකට ඕන නම් Twitter connect කරන්න පුළුවන්, ඕන නම් Facebook එක link කරන්න පුළුවන්, ඕනම web page එකක ඒ අදාළ link එක මෙතනට දෙන්න. ඒතර ඒක click කරාට පස්සේ අපි ඔය link එකට අරගෙන යනවා. හරිද? දැන් අපි උදාහරණයක් විදියට මේ online class කියලා තියෙනවානේ. හරි. දැන් මේක click කරාම ඔයගොල්ලෝ මේ page එකට ගිහලානේ class එකට join වෙන්නේ නේද? 2021 2022 paper class ඔහොම විස්තර ටිකක් තියෙනවා. හරි. ඊට පස්සේ මේ class fees කියවන information ගන්න ඕන නම් payment information කියන එක click කරන්න. ඒකට payment information වලටත් යනවා. හරි. ගොඩක් කට්ටිය අහන නිසා ඉස්සරහට පින්නුවේ. online class එකේ class fees ගෙවන්න ඕන නම් මේ accounts ටික ඕන එකට ගෙවන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දැන් මේකෙන් මම links තමයි දාලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ මේ 2023 A level ICT කියන එක click කරාම ඔයගොල්ලන්ට අදාළ zoom link එක href එකක් විදියට දාලා තියෙනවා. මම මේකේ source code එක නිකන් පෙන්නන්න. right click කරලා inspect කියන එක click කරාම මෙහෙම එකක් එනවානේ. ඒක නම් පේන්නේ නැතුව ඇති නේද ඔයගොල්ලන්ට? මේ ඒකේ anchor tag එකක් close කරලා තියෙනවා පේනවනේ. ඒකෝට ඒකේ anchor tag එකක් තියෙනවා. හරි. මේකේ source code එකක් විදියට මම පෙන්නුවොත් එහෙම මේ තියෙන මේ page එකේ source code එක. හරි මම මේකේ අපි සර්ච් කරලා ගමු anchor tag එක. ahref. දැන් මේ ahref https www.sinhala.techxlk.com අපේ මේක තමයි පෙන්වන ටෙක්ස්ට් එක. මේක ක්ලික් කරාම නිකන් මේ site එකට යනවා. ඉතින් මේ වගේ 72ක් තියෙනවා links මේ page එකේ. හරි ahref එක ගොඩාක් තියෙනවානේ. අර menu එකේ තියෙන items ඔක්කොම ahref එකකින් තමයි link කරලා තියෙන්නේ මේ ICT syllabus එකට past papers marking module ඊට පස්සේ දැන් එක එක tutorials වලට Arduino PHP C Python මේ ඔක්කොම අර නිකන් පේන තියෙන ටෙක්ස්ට් එක මේක ක්ලික් මේක ක්ලික් කරා මෙන්න මේ link එකට යනවා මේක තියෙන මේ අදාළ category එකට යනවා හරි ඉතින් ඒ හරහා හොයන කෙනාව අදාළ page එකට link කරලා තියෙනවා මේක නම් external pages නෙමෙයි ඒ site එකෙන් pages තමයි link කරලා තියෙන්නේ මෙතන අර අපේ app එක download කරන්න ඕනේ ඒක න app එක නම් දැන් පරණයි හරි update කරලා නැහැ ගොඩ කාලෙකින් හරි එතකොට මේක ක්ලික් කරපු ගමන් මොකද වෙන්නේ අර App Store එකේ app එක තියෙන තැනට යනවා හරි external link එකක්
ඒතර මේකෙන් ඔයගොල්ලෝ මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ඇප් එකත් ගොඩක් පරණයි මේ ඒ කියන්නේ මේක අප්ඩේට් කරේ නැහැ තාම තියෙන පරණ ක්ලාස් ලින්ක්ස් හරිද මේකේ ඔයගොල්ලෝ ටියුටෝරියල්ස් බලන්න පුළුවන් අනිත් ඒවා තියෙන පරණ ලින්ක්ස් තාම අප්ඩේට් කරේ නැහැ හරි මේ කොහමරි ඇප් එක මේ වෙනකොට 100 plus installs තියෙනවා හරි 5 star rating එකක් තියෙනවා හැබැයි තාම ගොඩක් දේවල් දාලා නැහැ ඇප් එකේ හරි ඔයගොල්ලෝ මේකත් download කරලා මේකේ tutorials එක ඉස්සරහට තව පොඩ්ඩක් වෙනස් විදිහට හදන්න idea එකක් තියෙනවා තාම හැදුවේ නැහැ ප්‍රශ්නයක් ආවද කියලා මේක හැදුවේ WordPress වලින්ද කියලා මේක හදලා තියෙන WordPress වලින් හරි ලේසියෙන් content දාන්න ඕන නිසා ටක් ගාලා WordPress හදුවා මොකද අපේ tutorials ලියන authors ලා ගොඩක් ඉන්නවනේ හරි මේ ඉතින් ඒ ඔක්කොම user accounts හදන්න ඕනි blog එක run කරන්න ඕනි ඒ නිසා WordPress එකෙන් තමයි මේක හදලා තියෙන්නේ හරි එක එක අවශ්‍යතාවය අනුව අපිට ඕනි කරන මේ ඉදිරියට යන්න බලන්න දැන් මේ ආටිකල්ස් ලියලා තියෙන්නේ සංජන ලියලා තියෙනවා හිමේෂ් ලියලා තියෙනවා AIP කියන්නේ අනුහස් දැන් මේ ඔක්කොම ඒ ගත්ත ළමයි හරි ගන්න ඉන්නවා කියලා මම හිතන ළමයිත් ඉන්නවා සමහර කට්ටිය මේ ඒතර මේවා කෝඩ් එහෙම තියෙන මේවා ලියන්නේ ඒ මේ අපේ ළමයි හරිද ඒ ගන්න ඉන්න ළමයි සහ ගත්ත ළමයි මේ ඒතර ඒගොල්ලෝගේ දැනුමත් වර්ධනය වෙනවා මම මේවා බලලා තමයි කන්ටෙන්ට් එක බලලා තමයි වෙබ් එකට දාන්නේ හරි ඒතර මේ WordPress වලින් හදලා තියෙන ඒගොල්ලෝ හැමෝටම මෙන්න මේ user accounts තියෙනවා මේකට log වෙලා ඒගොල්ලන්ට articles post කරන්න පුළුවන් site එකට log වෙලා හරි මම නිකන් උදාහරණයකට ඒක පෙන්නුවේ external link එකක් කියන්නේ මොකක්ද කියලා. එහෙනම් දැන් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ මේ external කියන තැන හරි external link කියලා තියෙනවනේ මෙන්න මෙතන ලියා ගන්න මෙන්න මේ කෝඩ් එක. href කියලා ඔන්න ඔය ටික ලියන්න. මේක තනි කෝඩ් එකක් අර ගොඩක් පොඩියට පේන නිසා මම මේ ගන්න තිබ්බොත් පේනව නෑ මරුනේ. ප්‍රශ්නයක් නෑනේ. මේක ලියාගන්න external code link කියන තැන එතන ලියාගන්න මෙන්න මේක. ඒ අදාළ link එක href කියන එකේ full form එක hyperlink reference කියලා දාගන්න. හරි. ඊට target කියන අපේ attribute එක මේකේ values දෙකක් තියෙන එකක් underscore blank එක අනිත් එක underscore self එක. underscore blank use කරොත් opens in a new tab. self එක use කරොත් opens in the same tab. එකම tab එක open වෙනවා by default තියෙනෙත් මේක තමයි. මේ default කියලා ලියලා තියෙනෙත් ඒකම තමයි සාමාන්‍යයෙන් කොහොමද තියෙන්නේ. හරි. ඉතින් සිංහල මීඩියම් කට්ටිය අදාළ විදිහට ඒක ලියා ගන්න. මේ A කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ? anchor tag කියන එක. anchor එකක් කියලා කියන්නේ සිංහලෙන් නම් නැංගුරම කියන අදහස තමයි තියෙන්නේ. හරි. ඒතර මේක තමයි අපිට user පේන්නේ වෙබ්සයිට් එකේ go to TechExcel එකේ. මේක තමයි user පේන එක visible to user. ඒ කියන්නේ පරිශීලකයාට පෙන්වන පාඩය කියන එක. හරි පරිශීලකයාට පෙන්වන පාඩය. මේ තියෙන closing anchor tag එක. ওই ටික තියෙන්න ඕනේ external link එකක් දානකොට මේ target එක අනිවාර්ය නැහැ target එක නැති වුණොත් by default තියෙන self නිසා ඒ විදිහට වැඩ කරනවා. හරි. දැන් මේ හැම පොඩි දෙයක්ම හරියට ඉගෙනගෙන ගියොත් තමයි ඔයගොල්ලන්ට papers වල ප්‍රශ්න ලේසි වෙන්නේ. හරිද? ඒ නිසා මේ පොඩිම තැන ඉඳන් කතා කරගෙන යන්නේ මේ ටික හරියට ලියා ගන්න. එතකොට ටියුට් එක හරියට කම්ප්ලීට් කරගන්න. එතකොට ටියුට් එක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට හැම අවශ්‍ය දෙයක්ම තියෙනවා. හරිද? ටියුට් එක ඊට මදි නම් කොලේක වගේ ලියලා A4 භාගයක වගේ ලියලා ඒක ටියුට් එකට අලවලා නවලා තියාගන්න පුළුවන්. ගොඩක් කටිය ටියුට් එකේම කොල අලවලා හරි මොකක් හරි විදිහකට ෂෝට් නෝට්ස් තව වැඩිපුර ඉගෙන ගන්න දේවල් ඒ හැමදේම එකතු කරලා එක තැනක තියාගත්තම ඔයගොල්ලන්ට පාඩම් කරන්න මාර ලේසි. හරි ඒ නිසා ටියුට් එකේ ඔක්කොම කන්ටෙන්ට් ටික හරියට හදාගන්න. ඒතර එක්සෑම් එකකදී A level වලට උනත් පාඩම් කරන්න මාර ලේසි. ටියුට් එක දිගටම ඔයගොල්ලන්ට ඒකෙම පාඩම් කරන්න පුළුවන්. හරි. හරි. ඊට පස්සේ අපිට තියෙනවා local link කියන එක. local link කියන එක. හරි. local link එකේදී local link එකක් කියලා කියන්නේ අපේ වෙබ්සයිට් එකේම link එකක්. හරිද? දැන් උදාහරණයක් විදිහට මෙහෙම එකක් කරමු දැන් මම තාම හැදුවේ මේ ලැප් එකේ මේ වෙබ් පේජ් එක විතරක් තියෙන මම තවත් වෙබ් පේජ් එකක් හදන්නම් නිකන් ටෙම්පරරි එකක්. හරි.
new file එකක් ගත්තා මේකත් save කරනවා මම මේක save කරන්නම් second.html කියලා ඊට පස්සේ මේකේ html page එකක් විදිහට අපි හදලා title එක දෙමු second කියලා මේක මම h1 එකක් දාන්නම් my new page කියලා හරි දැන් මගේ අලුත් page එක දැන් මේ my new page කියන එකයි මේ 2023 html කියන එකයි දෙකම තියෙන්නේ එකම folder එකේ නේද අපි මේ right click කරලා open containing folder කියලා ගිහින් බැලුවොත් එහෙම ඒ දෙකම තියෙන්නේ එකම folder එකේ. ඒතර මේක local page එකක්. ඒ කියන්නේ ඒ web server එකේම තියෙන page එකක් විදිහට අපිට access කරන්න පුළුවන්. ඒතර මම මේකට දානවා නම් එහෙම link එකක් මම මෙතන නිකන් paragraph tag එකක් දාන්නම්කෝ මේ local link කියලා. දැන් අපි ඒ එකක් දාමු ahref hyperlink reference යන්න ඕනේ මොකටද? අපි අර හදපු අනිත් page එකට. ඒකේ නම second.html. හරි second.html කියලා දුන්නා. ඊට පස්සේ මෙතන අපි දෙමු go to second page කියලා. ඊට පස්සේ මේක link එක close කරා. මේකත් අපිට අර target_blank target_self ඒක දෙන්න පුළුවන්. මම එහෙම එකක් දෙන්න නැතුව යන්නම්. self එකේම open වෙන්න. දැන් web page එකට ගිහලා refresh කරොත් එහෙම මෙහෙම එකක් එනවා. හරි. ඒතර මේ local link කියලා තියෙන අපි හදපු web page එකට යන එක මේක click කරපු ගමන් ඒ tab එකේම my new page කියන එකට ගිහින් තියෙනවා. හරි. ඒතර ආයෙ back එක press කරාම මේකට එනවා. මම local link කියන එක press කරපු ගමන් මේකට යනවා. හරි. go to techxl කියන එක press කරපු ගමන් techxl කේ website එකට යනවා. හරිද? local link එක press කරපු ගමන් එයා යන්නේ අර අපි හදපු second page එකට. ඒතර මේක internet එකේ තියෙන page එකක් නෙමෙයි අපේ local storage එකේ තියෙන වෙන page එකක්. ඒකක් ওই විදිහට link කරන්න පුළුවන්. හරි. ඒතර මේ local pages ගැන කියනකොට මෙහෙම දෙයක් කියන්න ඕනේ. දැන් මම මේ second.html කියන එක අලුත් folder එකකට දැම්මොත්. හරි. මම මේක දාන්නම් sub කියලා. මේක sub folder එකක්. ඒතර මේක ඇතුළට මම දානවා මේ second.html කියන එක. ඒතර දැන් මේක තියෙන folder එකෙම නෙවෙයි තියෙන්නේ 2023 කියන එක තියෙන folder එකෙම නෙවෙයි ඒක තියෙන්නේ. හරි. දැන් මම මේක refresh කරා. refresh කරලා දැන් මම මේක click කරොත් එහෙනම් එයා බලනවා අර ඒ folder එකේම තියෙනවද කියලා. ඒක නැති නිසා file couldn't be accessed. It may have been moved, edited or deleted. file එක නෑ. error file not found කියන error එකක් එනවා. හරි. හරි. ඒතර අපිට මේ විදියට error එකක් පෙන්නනවා. නේද? ඒතර ওই error එකෙන් අයින් වෙන්න නම් දැන් අපි දන්නවා නම් හරියටම අපේ දැන් තියෙන HTML file එක තියෙන තැන ඉඳන් කොතනද ඔය අපි link කරන එක තියෙන්නේ කියලා අපිට කෙලින්ම ඒ path එක දෙන්න පුළුවන්. ඒතර දැන් තියෙන තැන ඉඳන් sub කියලා folder එකක් තියෙනවා. ඒක ඇතුළේනේ මේ second.html කියන එක තියෙන්නේ දැන්. නේද? ඒතර මට sub/second.html කියලා දෙන්න පුළුවන්. මෙහෙම save කරලා ආයෙත් ගිහිලා refresh කරොත් එහෙම Chrome එකේ නේ. හරි. දැන් මේක refresh කරලා මේක click කරොත් එහෙම second page එකට යනවා. මේ sub/second page කියලා තියෙනවා. ඒකට අපි ඔන්න ඔහොම අපේ අර main HTML file එක, කියන්නේ අපේ link එක තියෙන file එක තියෙනවානේ. අන්න ඒ file එකේ ඉඳන් කොතනද අපි access කරන page එකට තියෙන path එක. ඒකට අපි කියනවා relative path එක කියලා. ඒ කියන්නේ අපේ link එක තියෙන file එකේ ඉඳන් ඒ file එකට relatively අපිට link කරන්න ඕනේ file එක තියෙන තැනට වෙනකන් දෙන path එකට අපි කියනවා සාමාන්‍යයෙන් relative path එකක් කියලා. හරි. තව path එක දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියනවා absolute path කියලා. දැන් මම මේ sub කියන එකට ගිහිල්ලා මේක right click කරලා මට ගන්න පුළුවන් මෙයා තියෙන path එක. එහෙම නැත්නම් right click කරන්න ඕනේ නැහැ. මෙන්න මේ address bar එකට ගිහලා මෙහෙම click කරාමත් මේ d එකේ delete කියන එකේ sub කියන එකේ තමයි second.html තියෙන්නේ. ඒතර මට පුළුවන් මෙන්න මේ ටික එහෙම පිටින්ම copy එකක් ගන්න. ඒතර මේකට අපි කියනවා relative path නෙවෙයි absolute path කියලා. හරි absolute path කියන හරියටම තියෙන තැන. අපි සාමාන්‍ය මේ // එකෙන් තමයි value එකක් access කරන්නේ. ආයෙත් // හරියටම තියෙන ඒ file එකේ නම second.html
HTML. ඒතර මේකේ මුලින් ඉඳන්ම D එකේ ඉඳන් delete එකේ sub එකේ second.html කියලා කෙලින්ම දෙනවා. එහෙම නැත්නම් අපිට අර මේ අතරමැද තැනක අපේ main file එක link කරන file එක තියෙනවා නම් එතන ඉඳන් කොහෙද තියෙන්නේ කියලා මේ ටික විතරක් කිව්වොත් ඇති. ඒකට අපි කියනවා relative path කියලා. මුලින් ඉඳන්ම හරියටම තියෙන තැන කියන එකට අපි කියනවා absolute path කියලා. හරිද? දැන් ඔන්න absolute path එක දාලා තියෙන්නේ. එතකොට දැන් ගිහිල්ලා මම ආයෙත් page එක refresh කරනවා. refresh කරලා මේක click කරපුව ගමන් absolute path එකේ තියෙන තැනට යනවා. හරිද? ඉතින් ඔය ක්‍රම දෙක තුනටම අපිට link එකක් දාන්න පුළුවන්. මේ තියෙන local link එකක් දාන විදිය. හරි? ඒත් මේකේ මේ දැන් D එකේ ඉඳන්ම තියනවානේ. අන්න ওই ටිකට අපි කියනවා මෙහෙම මුලින් ඉඳන් මෙන්න එකට කියනවා absolute path. හරි? සිංහල වචනයක් නෑ මේවට. හරියටම තියෙන තැන. හරි? ඒත් මේකේ අනිත් එක තමයි අපි relative path කියලා කියන්නේ. relative path කියන එකට අපි කොහොමද කියන්නේ? මෙහෙම ලියන්න පුළුවන් sub/second.html කියලා තමයි මේකේ relative path එක එන්නේ. ඒතර දැන් එහෙම relative path එක දෙන්න ඕනේ අපේ original HTML file එක තියෙන තැන ඉඳන් කොහෙද අපි link කරන file එක තියෙන්නේ කියන එක. හරි. ওই දෙකත් ලියලා තියාගන්න කොහොමද සාමාන්‍ය local link එකක් connect කරන්න කියන එක. මේක දාගන්න local link කියන තැනට tube එකේ. මේ ඔක්කොම O level වල තියෙනවා මේ දැනට දැන් වෙනකන් කරලා තියෙන ටික. හරි. හරි. දැන් මේකත් හරි. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ bookmark කියන එකට. හරිද? bookmark එකක් දාන්නේ කොහොමද කියන එක. bookmark එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් එකම වෙබ් පේජ් එකේ පහළ තැනකට link එකක් දාන එකට තමයි bookmark එකක් කියලා කියන්නේ. හරි. ඊට බලමු කොහොමද bookmark එකක් දාන්නේ කියලා. හරි මේකත් අර link එකක්ම තමයි. දැන් external link කියලා කිව්ව බාහිර සම්බන්ධකයක් නේ. ඒ කියන්නේ වෙනම වෙබ්සයිට් එකක තියෙන page එකක් link කරන එක. හරිද? ඊට පස්සේ local link කියලා කියන්නේ අපේ වෙබ්සයිට් එකේම වෙන page එකක් link කරන එක. හරිද? bookmark එකක් කියලා කියන්නේ ඒ එකම වෙබ් page එකේම යට තැනකට link එකක් යට තැනකට හරි උඩ තැනකට හරි link එකක් දාන එක. හරි? ප්‍රශ්නයක් අහලා තියෙනවා O level වලට CSS PHP තියනවාද කියලා. O level වල CSS PHP නැහැ. O level කරා නම් දන්නවද නේද? HTML විතරයි තියෙන්නේ. HTML වලත් basic ටික විතරයි තියෙන්නේ. හරි මේ මෙහෙම bookmark කරන නම් මුකුත් නැහැ O level IT වල. හරි? දැන් බලමු bookmark එකක් දාන්නේ කොහොමද? මොකද්ද bookmark එකක් කියන්නේ කියලා ඉස්සෙල්ලාම. හරි? ඒතර අපි මේකට යන්න. දැන් මම මේකේ මේ link එකට යටින් මම නිකන් H1 ටිකක් දීගෙන යනවා. හරි අපි නිකන් දෙමුකෝ ශ්‍රී ලංකා කියලා එකක්. හරි. දැන් මේ ශ්‍රී ලංකා කියන එකේ copies ගොඩාක් ඔන්න copy කරගෙන ගියා. දැන් 60 ගාණක් තියෙනවා. හරි. සම්පූර්ණයෙන් පෙළි 60 ගාණක් තියෙනවා. දැන් මම මේක save කරා. ඊට පස්සේ අපි web page එකට ගිහලා refresh කරොත් එහෙම හරි web page එකකින් refresh කරා. දැන් අපි පහළට බලාගෙන ගියොත් ශ්‍රී ලංකා කියනවා ගොඩාක් තියෙනවා. හරි. ගොඩාක් පහළට යන්න තියෙනවනේ මේ. හරිද? හරි. දැන් මේ එකක් මම නිකන් අපිට අඳුර ගන්න මොකක් හරි විශේෂ දෙයක් දෙන්න. මෙන්න මේ හරියම විතර තියෙන මේ 46 කියන ශ්‍රී ලංකාව තියෙනවානේ. මෙන්න මේ 46 පේජේ තියෙන ශ්‍රී ලංකාවට මම ෆොන්ට් ටැග් එකක් දාන්නම්. ෆොන්ට් ටැග් එක දාලා මේකේ ෆොන්ට් ටැග් එක එතනින්ම ක්ලෝස් කරනවා. ඊට පස්සේ අපි කොහොමද අකුරු වල පාට වෙනස් කරේ? කලර් කියන එක දෙන්න පුළුවන් ෆොන්ට් ටැග් එකත් එක්ක. ඒක ඇතුලේ අපිට පාටක් දෙන්න පුළුවන්. මම බ්ලූ කියලා දෙන්නම්. එතකොට
අර ඒ 46 වෙනිට තිබ්බ ශ්‍රී ලංකාව නිල් පාට වෙනවා දැක්කද? අනිත් ඒවා නිල් පාට නෑ. හරි අර 46 වෙනිට තිබ්බ 46 වෙනි පේලියේ තිබ්බ ශ්‍රී ලංකා කියන එක නිල් පාටින් ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් මට ඕනේ නම් මේ උඩටම ලින්ක් එකක් දාගන්න ඒ නිල් පාටින් තියෙන ශ්‍රී ලංකා කියන එකට යන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන්. දැන් බොඩි එක පටන් ගත්ත ගමන් මම දානවා ලින්ක් එකක්. href එකට එන්නේ මොකද්ද කියලා මම පස්සේ දාන්නම්. මම මෙතන දාන්නම් go to blue ශ්‍රී ලංකා. blue ශ්‍රී ලංකා කියලා කියන්නේ මේ නිල් පාට ශ්‍රී ලංකා එකට යන්න කියලා දාලා තියෙනවා. හරිද? මේක රිෆ්‍රෙෂ් කරොත් එහෙම ලින්ක් එකක් පේනවා. හැබැයි තාම මම href එකට මුකුත් දැම්මේ නැහැ නිසා මේක ක්ලික් කරා කියලා මුකුත් වෙන්නේ නැහැ. හරි මේක ක්ලික් කරා කියලා මුකුත්ම වෙන්නේ නැහැ. මොකද තාම අපි href එකක් දාලා නැහැ, ලින්ක් එකක් දාලා නැහැ කොහෙටද යන්න ඕන කියලා. හරි. ඒතර මේක ක්ලික් කරාම අර නිල් පාට ශ්‍රී ලංකාවට යන්න නම් අපි ඒ නිල් පාට ශ්‍රී ලංකාවේ තියෙන h1 එකට හරි මොකක් හරි ටැග් එකකට දාලා තියෙන්න ඕන ළමයි ID attribute එකක්. දැන් මේක තමයි අපි ID එකක් use කරන පළවෙනිම සැරේ. හරි. එතනින් එහාට CSS එහෙම කරනකොට කොහොමවත් ID use කරන්න වෙනවා. හරි තාම අපි CSS වලට ආවේ නැහැ. මේ HTML යන්නේ. HTML page එකක තියෙන ඕනම tag එකකට ID එකකුයි class එකකුයි තියෙන්න පුළුවන්. ඒ ID වලින් සහ class වලින් තමයි අපි JavaScript සහ CSS වල වැඩ කරන් යන්නේ. හරි. ඒ කියන්නේ HTML tags අඳුරගන්න තමයි අපි ID එකක් භාවිතා කරන්නේ. අපිට unique name එකක් අපිට කැමති නමක් දෙන්න පුළුවන්. ඒක එක tag එකට ID එකෙන් class එකක් කියන එක පාවිච්චි කරනවා දැන්. HTML elements ගොඩක් එකම විදිහට තියෙනවා නම් අපිට එකම class එක දෙන්න පුළුවන්. හරි. ඒවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි CSS කරනකොට මොනවද class එකම කියන්නේ කියලා. හරි. දැන් මම මේ page එකට යන්නම්කෝ. දැන් මේක ඇවිල්ලා Google Play කියන වෙබ්සයිට් එක. හරි Google Play එකේ වෙබ්සයිට් එක. හරිද? මේකේ source code එකට යන්නත් පුළුවන්. මේක දැන් Google එකේ ඉන්න software engineers තමයි ලියලා තියෙන්නේ. මේකේ source code එක. මෙතන copyright by 2013 Google කියලා දාලා තියෙන්නේ. ඒතර මේකත් doc-type HTML එකක්. ඒ කියන්නේ HTML version 5 තමයි use කරන්නේ. head එකක් තියෙනවා. ඔහොම ගොඩක් විස්තර තියෙනවා මේකෙත් නේද? හරි. ඒතර මේ වගේ අපි පහළට ගිහින් බැලුවොත් එහෙම මේක අර මේ කියවන්න බැරි වෙන්න හදලා තියෙන්නේ. හරි. functions වලින් replace වෙන විදිහට හදලා තියෙන නිසා මේක අපිට ID එහෙම පේන එකක් නෑ. මේක නම් තියෙනවා script එකේ ID tag එකක් තියෙන දැක්කද? ID equal කියලා තියෙනවා. ඊට මේ වගේ class තියෙනත් පුළුවන්. මේක හදලා තියෙන අර code එක එහෙම් පිටින්ම copy කරලා ගන්න බැරි වෙනවා. හරි. ඒ නිසා අපිට සම්පූර්ණ code එකක් විදිහට මේක පෙන්නන්නේ නෑ. මේක deploy කරනකොට code එක වෙනස් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් සරල වෙබ්සයිට් එකට ගියොත් මේ වගේ WordPress site එකකට වගේ ගියොත් එහෙම හරි දැන් මේ වගේ HTML තියෙන ටිකකට ගියොත් මේ ID එකක් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ class කියලා එකක් තියෙනවා. අපිට ඕනම HTML tag එකකට ID එකකුයි class එකකුයි මෙහෙම දාන්න පුළුවන්. හරිද? ඒතර ඒ නිසා මම මෙන්න මේකට මේ ශ්‍රී ලංකා කියන එකට ID එකක් දානවා attribute එකක් විදියට. ඒකෙන් දැන් අර නිල් පාට ශ්‍රී ලංකාව නිසා මම BS කියලා දාන්නම් blue ශ්‍රී ලංකා කියන්නේ. හරිද? BS කියලා දැම්ම නිකන්. හරි blue ශ්‍රී ලංකා කියලා කියන්නේ මේක තමයි මේකේ ID එක. නිල් පාට ශ්‍රී ලංකාව මේක. හරි? ඒතර දැන් මේකනේ ID එක. ඒතර අර link එකේ මට දාන්න පුළුවන්. අදාළ ID එකට යන්න නම් hash එකක් එක්ක ඒ ID එකේ නම. දැන් ID එකක් නම් අනිවාර්යයෙන්ම hash එක තියෙන්නම ඕන. හරිද? hash එකක් එක්ක ID එකේ නම දුන්නම තමයි ඒ අදාළ ID එක තියෙන තැනට යන්නේ. hash එක නැතුව නිකන් නම දුන්නා කියලා BS කියලා දුන්නා කියලා එතෙන්ට යන්නේ නැහැ. හරිද? මතක තියාගන්න ඕනේ දෙයක්. මේක ගිය අවුරුද්දේ LL පේපර් එකෙත් අහලා තිබුණා. සමහර ළමයිට මේව බැරි වෙන්න හේතුව ඔය හැම පොයින්ට් එකම වෙන වෙනම කතා කරලා නැත්නම් ඔයගොල්ලන්ට මේව ඔලුවට යන්නේ නැති වෙන්න පුළුවන්. හරි? ලේසි වැඩක්. අපිට කොහේ හරි එකම page එකේ යට තැනකට හරි උඩ තැනකට හරි link එකක් දාගන්න ඕනේ නම් ඒ අදාළ tag එකට ID එකක් දාලා ඒ ID එකට link එකක් දාන්න hash එකක් use කරනවා. හරි? දැන් මම මේක save කරනවා. ඊට පස්සේ ආයෙත් සරක් web page එකකින් refresh කරලා බලමු අපි. හරි. දැන් ඔන්න go to blue ශ්‍රී ලංකා කියන එක ක්ලික් කරපුව ගමන් අර නිල් පාට ශ්‍රී ලංකාවට ගියා. ඒක තියෙන ගොඩක් පහලින් මේ scroll කරගෙන ගොඩක් යන්න ඕනේ. හැබැයි අපි link එක දාලා තියෙන නිසා මේක ක්ලික් කරපුව ගමන් එතෙන්ට යනවා. හරි. ඒක සමහර web page ඔයගොල්ලෝ දැකලා ඇති. මේ පහළට scroll කරගෙන යන්නත් පුළුවන්. හරිද? එහෙම නැතුව මේ කෙලින්ම උඩ තියෙන menu එකෙන් ක්ලික් කරත් අය අදාළ පහළ තියෙන sections වලට යනවා. ඉතින් ඒ වගේදී මේ bookmark එකක් තමයි
පාවිච්චි කරලා තියෙන්නේ. හරි. මේවා අපි එච්චර ගණන් ගත්තේ නැති වුණාට ඔයගේ සමහර පොඩි තැන් වලින් ප්‍රශ්න ඇහුවම ලින්ක් කොච්චරද නම් ඉතින් සමහරලාට පේපර් එකේ අවශ්‍ය වෙලාවට ලකුණු ගන්න බැරි වෙනවා. හරි. ඒ නිසා තමයි මේ හැම පොඩි පොයින්ට් එකම සිලබස් එකේ තියෙන දේවල් අපි කතා කරගෙන යන්නේ. හරි. ඒ විදිහට අපිට ලින්ක් එකක් දාගන්න පුළුවන්. ඒකට තමයි අපි කියන්නේ බුක්මාර්ක් එකක් කියලා. එකම පේජ් එකේ පහළ තැනක තියෙන ලින්ක් කරන එක. හරි. එක්සැම්පල් එකකට කෝඩ් එකක් ලියාගන්න. ඒක මෙතන ලියා ගන්න. link to a tag in same page. එහෙම නැත්නම් එකම පිටුවේ ඇති උසුලන යකට යොදන ටැගය. හරි. එකම පිටුවේ ඇති උසුලන යකට යොදන ටැගය. නැත්නම් ටැග් එක කියන එක දාගන්න. හරි. එකම පිටුවේ ඇති උසුලන යකට යොදන ටැගය. සරසරි. මේ උසුලනේ කියන ටැග් එක කියන එකනේ. එකම පිටුවේ ඇති උසුලනයකට ටැග් එකකට යොදන සම්බන්ධකය කියන්නේ. ඒකට තමයි බුක්මාර්ක් එකක් කියලා කියන්නේ. හරි. සම්බන්ධකය. ඒතර ඒක ලියා ගන්න ඕනේ අර HTML මේ ලින්ක් එක දානකොට අපිට href කියලා අපි දැන් මෙතන කලින් කියනම් bs කියලානේ. ඒක bs එක දාන්න ඕනේ. ඒක නම් id එක මතක ඇතුව hash එක දාන්න. හරි මට hash එක දාන්න අමතක වුණා මෙතන. hash එකත් එක්ක bs කියලා දාන්න. ඊට පස්සේ ලින්ක් එකේ තියෙන දේ අපි දාමු කර ලියපෙකම go to blue sri lanka. ඊට පස්සේ ලින්ක් එක ක්ලෝස් කරා. හරි. ඒතර මේ ලින්ක් එකට යන්න නම් මේක තමයි අපේ ලින්ක් එක. ඒකට යන්න නම් HTML page එකේ මෙන්න මෙහෙම එකක් තියෙනවනේ මේ page එකේ. හරි. මොකක් හරි දැන් මේ BS කියලා ID එකක් තියෙන එකක් තියෙනවනේ. මම අර h1 එක දාන්නම් h1. ඒකේ තියෙනවනේ ID එකක් #bs. #bs නෙවෙයි sorry. ID එකේ තියෙන BS කියලා නිකම්ම plain BS. හරි. අපි අර link එක දානකොට තමයි ID එකක් නම් hash එක දාන්න ඕනේ. හරිද? කියලා අපිට නිකන් මොකක් හරි ශ්‍රී ලංකාවේ ඕන එකක් දීලා තියන්න පුළුවන්. එතකොට මෙන්න මේ link එක ක්ලික් කරාම එයා අපිව අරන් යනවා මෙතෙන්ට. මොකද මෙන්න මේ ID එක තමයි මෙතන දාලා තියෙන ID එකක් යූස් කරනවා නම් අනිවාර්යෙන් hash එකක් දාන්න මතක තියාගන්න. හරි. ඔය ටික ලියා ගන්න ඔක්කොම. හරිනේ. ඒතකොට දැන් link සම්බන්ධයෙන් තියෙන හැමදේම ඉගෙනගෙන ඉවරයි. හරි link එකක් කියන්නේ hyperlink එකක්. සිංහලෙන් කියන්නේ hyper කියන්නේ අදිනේ. link එක කියන්නේ සම්බන්ධකය. ඒ නිසා අදි සම්බන්ධකය. ඒතර bookmark එකක් කියලා කියන්නේ එකම page එකේ පහළ තැනකට දාන link එකට bookmark එකක් කියලා කියනවා. ඊට පස්සේ local link එකක් කියලා කියන්නේ එකම website එකේ වෙන page එකකට දාන link එක. හරි එකම website එක නැත්නම් එකම folder එකේ තියෙන තවත් HTML file එකකට දාන link එක. එන්නත එකම hard drive එකේ තියෙන file එකට දාන link එක. හරි. ඒතර ඒකෙදි අපිට අර absolute path එක දෙන්නත් පුළුවන්. මොකද අපේ storage එකේම තියෙන්නේ. එහෙම නැත්නම් absolute path එක කියන්නේ අර D එකේ හරි C එකේ හරි ඉඳන්ම තියෙන තැනකට තියෙන path එක. එහෙම නැත්නම් relative path එක. relative path එක කියන්නේ සාපේක්ෂ පතේ කියන එක. හරි path එක. සාපේක්ෂය කියලා කියන්නේ අපේ ප්‍රධාන HTML file එකට සාපේක්ෂව කොහෙද අපි connect කරන file එක තියෙන්නේ කියන එක. හරි relative path එක. ඒක ගැනත් අපි කතා කරා. ඊට පස්සේ external link කියලා කියන්නේ කෙලින්ම බාහිරට සම්බන්ධ වෙන link එකක් දාන විදිය. ඔය තුනටම අපිට අර target underscore blank කියන එක දුන්නොත් අලුත් tab එකක open වෙනවා. target underscore self කියලා දුන්නොත් එහෙම ඒ tab එකෙම තමයි open වෙන්නේ. ඒ ටික මතක තියාගන්න. හරි.
ඊට පස්සේ අපි යනවා ලිස්ට් වලට. හරි ලිස්ට් වර්ග තුනක් තියෙනවා අපේ සිලබස් එකේ. මේවා කොහොමද ඔයගොල්ලන්ට O level IT වලට තිබිච්ච ලිස්ට් ටිකම තමයි මේ තුනම. හරි ලිස්ට් වලදී ලිස්ට් පළවෙනිම එකට අපි ඒකට අපි කියනවා ordered list කියලා. හරිද? දැන් තමයි එකක් පටන් ගන්නකො unordered list එකකින්. හරි unordered list වලට යන්න. හරි unordered list එකක් හදන්නේ කොහොමද? unordered list කියන්නේ මොනවද කියලා බලමු. සිංහලෙන් මේවට කියනවා පටිපාටිගත නොවන ලයිස්ට්. පටිපාටිගත නොවන ලයිස්ට් කියලා තමයි කියන්නේ. හරි. පටිපාටිගත නොවන ලයිස්ට්. අපි දාලා බලමු කොහොමද සෙට් වෙන්නේ කියලා. මම මේක උඩින්ම දාන්නම් ලිස්ට් එකක්. හරි. දැන් unordered list මම නිකන් කමෙන්ට් එකක් දාන්නම්කෝ unordered list කියලා. කමෙන්ට් එක ක්ලෝස් කරනවා මෙතන. ඉතින් unordered list කියන මේ වචන දෙකේ පළවෙනි අකුරු දෙක වෙන්නේ ul නේ. හරිද? ඉතින් මට ul කියන ටැග් එකෙන් තමයි unordered list එකක් දාන්නේ. හරි. ඒකටත් කලින් පොඩ්ඩක් නිකන් ආයෙත් සරයක් බලමු මොකක්ද unordered list එකක් කියන්නේ කියලා. unordered list එකකදී අපි ul කියන ටැග් එකෙන් තමයි unordered list එක පටන් ගන්න. හරි. ඒතර ඒත් එකම ul එක ක්ලෝස් කරන්නත් ඕනේ list එක ක්ලෝස් කරනකොට. හරිද? දැන් කෝඩ් එක ගැන බලන්න කලින් අපි list එකක් හදාගෙන ඉමු ඉස්සෙල්ලාම. මේක රිප්ලේස් කරන නිසා. හරි. අපි නිකන් list එකක් හදමු මෙහෙම. අපි කියමු vehicle brand list එකක් හදනවා කියලා. හරි. ඒතර ඒ list එකේ තියෙනවා මේක unordered list එකක් නේ. unordered list එකක් කියන අංකවත් අකුරුවත් මොකක්වත් order එකක් නැති එකක්. හරි. අපි කියමු මේකේ තියෙන්නේ අර මෙන්න මෙහෙම බෝල ටිකක් කියලා. ඒතර දැන් වාහන වර්ග නේ මම කිව්වේ Toyota කියලා තියෙනවා. නේ? ඊට පස්සේ Honda කියලා තියෙනවා. ඊට පස්සේ ආයේ Mazda තියෙනවා. එක එක වාහන වල වර්ග ටික මම මේ දාගෙන යන්නේ. BMW දාමු Benz දාමු මොන හරි වාහන වල වර්ග ටිකක් තියෙනවා. මේක list එකක්. හරි. කියන items ගොඩක් නේ තියෙන්නේ. ඒත් එකම මේවට bullets තියෙනවා. bullets කියලා කියන්නේ මෙන්න ඉස්සරහින් වටන එක. අපිට by default HTML වල එන්නේ මෙන්න මේ වගේ bullet එකක්. මේකට අපි කියනවා මෙන්න මෙහෙම නිකම්ම රවුම පාට කරපු රවුමක් තියෙනට කියනවා disk කියලා. ඉතින් ආයෙ අපිට ගන්න පුළුවන් පාට කරපු නැති රවුම. ඒකට කියනවා circle කියලා. ආයෙත් අපිට ගන්න පුළුවන් මේ කොටුවක් පාට කරපු කොටුව. හරි. ඒකට අපි කියනවා square කියලා. හරි ඒක ඔය තුනෙන්ම අපිට බුලට්ස් දාගන්න පුළුවන්. මේ බුලට් එක වෙනුවට මේ තුනෙන් ඕන එකක් අපිට දාගැනීමේ හැකියාව තියෙනවා. හරි. කොහොමද මේක වැඩ කරන්නේ කියලා බලමු. කෝඩ් එකේදී අර unordered list කියන අදහසින් ul කියලා දානවා. හරි ul කියලා දාලා ඒ අතරමැද අපි ඉඩ හදාගන්නවා අපේ list එකේ තියෙන items ටික දාන්න. හරි. දැන් ඔය Toyota කියන්නේ Honda කියන්නේ Mazda කියන්නේ මේවා ඇවිල්ලා list එකේ තියෙන items. නේද? ඒවා list එකේ තියෙන items. ඒකට අපි මේවට කියනවා list items කියලා. මොනවද කියන්නේ list items. හරි. list items කියන එකේ පළවෙනි අකුරු දෙක ආයෙත් ගන්නකො. ඒතර li නේ. හරි. ඒතර අපි li කියන ටැග් එක තමයි මේ list items දාන්න භාවිතා කරන්නේ. හරිද? li කියන ටැග් එක. මෙහෙම තමයි use කරන්නේ. මේ ul එක ඇතුලේ පොඩ්ඩක් indent කරලා indent කරනගෙන චුට්ටක් ඇතුල් පැත්තට දාලා එහෙම කරන එක අනිවාර්ය නෑ. හැබැයි සාමාන්‍ය හොඳ කෝඩින් ස්ටෑන්ඩඩ් එකක වැඩ කරනකොට චුට්ටක් ඇතුල් පැත්තට දාලා ලියන එක තමයි හොඳම දේ. හරි. ඒතර අපි මේක ඇතුලේ දාගමු. ul එක ඇතුලේ li එකක්. list item එකක්. හරි. පළවෙනිම list item එක මොකද්ද? Toyota. ඒතර li කියලා දාලා li එක close කරන්නත් ඕනේ. list item එක close කරන්නත් ඕනේ. හරි. අපි මෙතන දාමු Toyota කියලා. ඊට පස්සේ Honda තියෙනවානේ. ආයෙත් list item එකක් දැම්මා. Honda කියලා දැම්මා. ඊට පස්සේ ආයෙත් අපි list item එකක් දාමු li එකක් Mazda කියලා. හරි ඊට පස්සේ ආයෙත් අපි li එකක් දාමු
BMW කියලා. හරි. ඊට පස්සේ ආයෙත් li එකක් දාමු. Benz කියලා. හරි. මේ ටික තමයි ඒ unordered list එකේ තිබු list items ටික. හරි. ඉතින් ඒ එකින් එක දාලා තියෙන. ඒතර මේ list item එක පටන් ගන්න තැන මෙතනින් ඒ item එක close වෙනවා. මේ ඊළඟ item එක පටන් ගන්න තැන මෙතනින් ඒ item එක close වෙනවා. හරි. ඔහොම තැනින් තැනට මේ items ටික close වෙවි යනවා. හරි. දැන් මම මේක save කරා. අපි run කරලා බලමු කොහොමද list එක පේන්නේ කියලා. හරිද? අපි අර ලියපු විදිහටම ඇවිල්ලා තියෙනවානේ Toyota Mazda BMW Benz මෙන්න මේ විදිහට disk කියන type එකෙන් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ bullets ටික. හරි? ඒතර ඒ bullets වල type එක මාරු කරගන්න ඕන නම් අපි අර UL එක පටන් ගන්න තැන අපිට type කියලා දාන්න පුළුවන්. type කියලා දාලා දැන් ඔකේ තියෙන disk එකයි circle එකයි square එකයිනේ. දැන් by default කොහොමද වෙන්නේ disk මම circle කියලා දුන්නොත් එහෙම type එකේ අපිට බලා ගන්න පුළුවන් නිකම්ම අර පාට කරපු නැති රවුමක් තියෙනවා. හරි. ඒත් මම මෙතන circle නැතුව square කියලා දුන්නොත් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පාට කරපු කොටු ඇවිල්ලා තියෙනවා. ඒකට disk circle සහ square තමයි තියෙන්නේ. අපිට ඕන නම් disk කියන එක දෙන්න පුළුවන්. disk කොහොමද by default තියෙන නිසා ඒක අපිට දෙන්න ඕනි වෙන්නේ නැහැ. ඒක දුන්නොත් අර විදිහටම පාට කරපු රවුමක් එනවා. හරි. ඉතින් මේක තමයි list එකක් හදන code එක. ඔගොල්ලෝ මේ list එක ලියාගෙන මේවා list items කියලා නම් කරගන්න. ඒතර ඒ bullets වලට එන්න පුළුවන් disk circle square කියන ටිකත් ලියා ගන්න. හරි මේවට අපි මොනවද කියන්නේ මේ bullets කියන්නේ. හරි මේවට අපි කියන පොදුවේ bullets. මේකත් side එකක දාගන්න list එක ලියලා ওই ටික නම් කරගන්න. ඊට පස්සේ මේ මෙතන තියෙනවා. ඒකට අදාළව code එක. හරි ඒක දාගන්න. ඒතර මේ type එකට තමයි මෙන්න මේ ටික bullets වලට අදාළ ටික එන්න පුළුවන්. හරි ওই ටික හරියට ඔයගොල්ලෝ ලියාගන්න ඔතන දීලා තියෙන ඉඩේ. හරි එක පැත්තක list එක ලියා ගන්නවා bullets ටික අනම්මනම් ඇද ගන්න. ඊට පස්සේ අනිත් පැත්තේ code එක ලියා ගන්න කොහොමද ඔකට code එක එන්නේ කියලා. දීලා තියෙන ඉඩ attitude එකේ ඒ ටික කරගෙන යන්න. හරි මේ ටික ලියා ගන්න. ඉවර කට්ටිය මැසේජ් එකක් දාන්නකෝ ඉවරයිද නැද්ද කියලා. ලියලා ඉවරද? ඉවර කට්ටිය zoom chat එකට දාන්න done හරි ඉවරයි හරි කැමති එකක්. හරි. හරි ගොඩක් කට්ටිය ඉවරයි. හරි. එහෙනම් අපි ඊළඟ එකට යමු. ඒතර මේ අපි දැන් ඉගෙන ගත්තේ unordered list කියන එක. එතකොට unordered list වලට අමතරව අපිට තියෙනවා ordered list සහ definition list කියන එක. හරි. ඊට පස්සේ අපි යන් ordered list කියන එකට. ordered list කියන්නේ මේ අර වගේම තමයි ටිකක් වෙනස්. හරි ordered list එකක් අපි ඉස්සෙල්ලාම ලියලා ඉමු. ordered list නැත්නම් අපි ordered
list. මේකෙත් පළවෙනි අකුරු දෙක O එකයි L එකයිනේ. ඒ නිසා අපි O එකයි L එකයි තමයි ordered list එකක් හදන්න පාවිච්චි කරන්නේ. හරි. උදාහරණයක් විදිහට දැන් අපි ඉස්සෙල්ලා ගත්තේ මොනවාද වාහන වර්ගන නේද? දැන් අපි මොනවාද ගන්න? ෆෝන් බ්‍රෑන්ඩ්ස් ගමු. හරි. Apple ඊට පස්සේ මොනවද තියෙන්නේ? Samsung ආය මොනවද තියෙන්නේ? Xiaomi Huawei හරි ඔහොම ෆෝන් බ්‍රෑන්ඩ්ස් තියෙනවානේ. ඕවා අපි නිකන් නම්බර් එකක් දීලා දානවා කියමු. නැත්නම් ABCD ඕඩර් එකකට හරි මොකක් හරි එක විදියකට. මම දාන්න 1 2 3 4. දැන් අර ordered list වලයි unordered list වලයි වෙනස තියෙන්නේ. unordered list වල මෙන්න මෙහෙම ordered list වල මෙන්න මෙහෙම order එකක් තියෙනවා. order කියන්නේ මොකක් හරි numbering system එකක් තියෙනවා. හරිද? එක්කෝ ඒක 1 2 3 4 විදියට එක්කෝ ඒක roman numbers වලින් එහෙම නැත්නම් ABC විදියට මොකක් හරි order එකක් තියෙනවා. හරිද? අන්න එහෙම order එකක් තියෙනවා තමයි අපි ordered list එකක් කියලා කියන්නේ. ඒතර ordered list එකෙත් මේ තියෙනවට අපි කියන්නේ මේවට මොනවද කියන්නේ? list itemsම තමයි වෙනසක් නැහැ. හරි මේවට අපි කියන්නේ list items. ඒ list items කියන එක අර පළවෙනි අකුරු දෙකෙන් තමයි ආයෙත් li tag එක හැදෙන්නේ. li කියන එක හැදෙන්නේ. හරි? මේක ol එක list items කියන එකේ පළවෙනි අකුරු දෙකෙන් li හැදෙනවා. මතක තියාගන්න මාර ලේසි. list item එකට නම් li පළවෙනි අකුරු දෙක. ordered list නම් ol. හරි ආයෙ විශේෂයෙන් කටපාඩම් කරන්න දෙයක් නැහැ. ඒකේ පළවෙනි අකුරු දෙක තමයි දාන්න තියෙන්නේ කියලා ඔළුවට දාගන්න. හරි? ඉතින් ඕව මතක තියාගන්න තමයි තියෙන්නේ. හිතන්න දෙයක් නැහැ. ඔහොම එකක් නම් හදන්න තියෙන. ඔය කෝඩ් එක තමයි ලියන්න තියෙන්නේ. ඒතර මේකෙත් types කිහිපයක් තියෙනවා. අර මෙතන අපි type කියලා දැම්මේ disk, square, circle කියලා ඒ වගේ ordered list වල දාන්න පුළුවන් types තමයි අපිට මෙන්න මේකට ගන්න පුළුවන් මේ bullets වලට එකක් තමයි මේ alphabetical order එක. හරි ඒ කියන්නේ A B C ওই විදිහට යන්න පුළුවන්. හරිද? එහෙමත් නැත්නම් capital A B C යන්නත් පුළුවන්. ආයෙත් අපිට යන්න පුළුවන් Roman numbers. ඊට අමතරව තව ගොඩක් තියෙනවා අපේ syllabus එකේ තියෙන ටික මම මේ කියන්නේ. ඒකට capital I මෙහෙම 1 2 3 ওই විදිහට යන්න පුළුවන්. ඒකෙත් capital එක යන්නත් පුළුවන් මෙහෙම 1 2 3 ওই විදිහට යන්නත් පුළුවන්. හරි? ඊට අමතරව අපිට ආයෙ තියෙන මේ විදිහට 1 2 3 කියන ටික යන්න පුළුවන් කියලා. ওই ටික තමයි අපිට bullets විදියට use කරන්න වෙන්නේ සාමාන්‍යයෙන්. හරි. ඒතර මේ ටිකක් දාගන්න ඕනේ. මේකේ මම කෝඩ් එක ලිව්වොත් එහෙම OL එකක් දාගන්න මෙතන යටින් මම කමෙන්ට් එකක් දාන්න ඒකටත් ordered list කියලා. කමෙන්ට් එකේ වැරදුනා මේක එන්න ඕනේ මෙහෙට. හරි. ඊට පස්සේ ordered list නම් අපි දාන්න ඕනේ OL කියන එක. හරි ඒ නිසා OL එකක් දැම්මා. ඒතර මේකේ type එකක් දානවා නම් අපිට type කියලා දාන්න පුළුවන්. හරි දැන් මම දාන්නකො simple ABCD එන. ඒතර මෙතන A කියලා දෙන්න පුළුවන් by default තියෙන 1 2 3 4. හරිද? ඊට පස්සේ මේකේ list items තියෙන නිසා li කියලා දැම්මා list items 4යිනේ. මම මේ හතරටම li 4ක් ඉස්සලාම දාගන්නම්. පස්සේ මේක ඇතුලේ අපිට පුළුවන් කෝඩ් කරන්න පළවෙනි එක Apple නේ. ඒ නිසා අපි දාමු Apple කියලා. ඊට පස්සේ Samsung තියෙනවා. ඊට පස්සේ Xiaomi තියෙනවා. ඊට පස්සේ Huawei තියෙනවා. හරි. දැන් අපි රිෆ්‍රෙෂ් කරලා බලුවොත් එහෙම උඩින්ම තියෙන අර unordered list එක ඊට පස්සේ අපිට ඇවිල්ලා තියෙනවා ordered list එක. හරි by default ඇවිල්ලා තියෙන 1 2 3 4 කියන ටික. මම මෙතන style නෙවෙයි sorry type style දාන්නේ CSS වලදී. හරි. type කියලා දාන්න ඕනේ type A. type A කියලා දුන්නොත් මෙතන මේ ABCD එනවා. නැත්නම් අර by default 1 2 3 4 තමයි එන්නේ. මේක මම capital A කරොත් එහෙම capital ABCD එනවා. එකයි. ඊට පස්සේ මේක මම simple I කරොත් එහෙම simple 1 2 3 4 එනවා. හරි මේක මම capital I කරොත් එහෙම capital 1 2 3 4 කියන ටික එනවා. හරිද? ওই ටික තමයි අපිට සාමාන්‍යයෙන් syllabus එකේ තියෙන්නේ. ඊට පස්සේ අනිත් දේ දැන් මම දාන්නම්කෝ simple A කියලා. නැත්නම් අපි දාමු 1 කියලා. ඒකට by default කොහොමද තියෙන්නේ? අපිට මේකේ start කියලා දෙන්න පුළුවන් පටන් ගන්න ඕනේ කොතනින්ද? අපිට 5න් නම් පටන් ගන්න ඕනේ. මම start 5 කියලා දෙනවා. ඒකට මේක refresh කරොත් 5න් පටන් ගන්න. මේ 5 6 7 8.
දැන් මෙතන මම සිම්පල් A කරොත් එහෙම පස්වෙනි අකුර මොකක්ද ඇල්ෆබෙට් එකේ? අන්න ඒ අකුර ඉඳන් E නේ පස්වෙනි අකුර කර E F G H කියලා ඇවිල්ලා තියෙනවා. හරි. ඒතර මම මෙතන දුන්නොත් නිකන් 100 වගේ. 100න් පටන් ගන්න කියලා. අර වාහනවල නම්බර් සිස්ටම් එක කියන්නේ. හරිද? A B C D ඉඳන් Z වෙනකන් යනවා. ඊට පස්සේ A B A C එහෙම යනවානේ. ඊට පස්සේ B ගේ ඒ විදිහට යනවා. ඊට පස්සේ C ගේ A ඉඳන් Z වෙනකන් යනවා. හරි. දැන් මේතර C ගේ V W X Y ටික තමයි මේ ටිකට සෙට් වෙන්නේ. හරිද? ඔය විදිහට ගිහින් තියෙනවා. ඒතර ඒක තමයි 100 කියන එක. හරි 100ට 100 101 102 103 අකුරු වලින්. ඊට පස්සේ රෝමන් නම්බර්ස් වලින් කොහොමද 100 එන්නේ කියලා දැනගන්න ඕන නම් අපිට කැපිටල් I දීලා බලන්න පුළුවන්. රිෆ්‍රෙෂ් කරොත් මේ තියෙන 100 C C1 C2 101 102 103 ඔය විදිහට ගිහින් තියෙනවා රෝමන් නම්බර්ස් වලින්. ඒකත් දෙන්න පුළුවන්. ඒතර ස්ටාර්ට් කියන්නේ ස්ටාර්ටින් නම්බර් එක. ගොඩක් වෙලාට ස්ටාර්ට් එකේම අපේ සිලබස් එකේ කවදාවත් ප්‍රශ්න වල ඇවිල්ලාම නැහැ. හරි එන්නත් පුළුවන්. ඒතර ඔයගොල්ලෝ මේකට අදාළ අර නෝට් එකක් ලියාගෙන පැත්තෙන් මම දීලා තියෙන නෝට් එක එතන ඉඳ මදි. ඉඳ ඇතිනේ. දිගට ලියාගෙන යනකොට මෙන්න මේ ටික ලියන්න ඕනේ. මෙතන මෙහා පැත්තේ තියෙන ටික. ඊට අමතරව මේකත් කෝඩ් එකත් ලියා ගන්න. හරි. ඒක ස්ටාර්ට් කියලා කියන්නේ ස්ටාර්ටින් නම්බර්. ස්ටාර්ටින් නම්බර් ටයිප් එකට එන්න පුළුවන් දේවල් ටික තමයි මෙන්න මෙතන මම දාලා තියෙන්නේ. හරිද? ඒ මේ උඩම තියෙන්නේ අපි අර සාමාන්‍ය දෙන්න දෙන්න ඕන එක. උඩම පේජේ තියෙන්නේ සිම්පල් A කැපිටල් A සිම්පල් I කැපිටල් I සහ එක. ඔය ටික තමයි මෙතෙන්ට ආදේශ වෙන්න තියෙන්නේ. ටයිප් කියන එකට. හරි. ඔය ටික ලියා ගන්න. හරි මේ පාඩමේ තාම මම ප්‍රශ්න මුකුත් කරේ නැහැ. හරිද? දැන් මේ මොකද මේ සාමාන්‍යයෙන් HTML වල ප්‍රශ්න දෙනකොට මේ ඔක්කොම මික්ස් වෙලා තනින් තන තියෙනවා. ඒ නිසා මම ඉස්සෙල්ලා බේසික් ටික ඔක්කොම කතා කරලා අපි බේසික් ප්‍රශ්න ටිකක් කරමු. ඒ ටික ඉවරනාට පස්සේ ඇඩ්වාන්ස් ටිකට ගිහිල්ලා ඊට පස්සේ ඇඩ්වාන්ස් ඒවත් තියෙන ප්‍රශ්නත් එක්ක කරගෙන යන්න. හරි. ඒ නිසා මේ තියරි ටික ඉස්සෙල්ලාම යන්නේ මේ ටික හරියට ඔලුවට දාගන්න. මේක කොහොමද ඔයාලගේ කාලෙත් ඔයගොල්ලෝ කරලා තියෙන යම තමයි. ලොකු දේවල් නැහැ. හරි මං හිතනවා ඒක ඉවර ඇති දැන් කියලා. හරිද? ඉවර නැත්තම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගෙන පස්සේ මේ ටික ටියුට් එකට හරියට දාගන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ ගෙදර ඉඳන් අනිවාර්යයෙන්ම ලිස්ට් එකක් හදලා බලන්න කොහොමද වැඩේ වෙන්නේ. ස්ටාර්ට් එකට ටයිප් එකට වැලියුස් චේන්ජ් කර කර බලන්න කොහොමද වැලියුස් එන්නේ කියලා. හරි. එහෙනම් අපි ඊළඟ ලිස්ට් එකට යන්. ඊළඟ ලිස්ට් වර්ගය තමයි ඊළඟ ලිස්ට් වර්ගය ඔයගොල්ලෝගේ ටියුට් එකේ දාලා ඇති definition list කියලා. හරි definition list වලට definition list වලට තවත් තමක් කියනවා සමහර වෙලාවට description list කියලාත්. හරි definition list කිව්වත් description list කිව්වත් අවුලක් නැහැ. ඔයගොල්ලන්ට තේරෙනවා ඔය tag එක පටන් ගන්න ඕනේ කොහොමද? ඔය දෙකේම තියෙන DL නේ. සර් DL කියලා ගන්න පුළුවන්. මේකෙදි මේ DL වලට අමතරව තව tags ටිකක් තියෙනවා. ඒ ටික මොනවද කියලා බලමු. හරි. දැන් මේකෙදි සාමාන්‍යයෙන් මේ definition list අපි use කරන්නේ මෙන්න මේ වගේ දෙයකට. අපි නිකන් කිව්වොත් එහෙම මේ maths කියලා maths කියන subject එක explain කරන්න මොකක් හරි එකක් කියන්නේ මේ මෙහෙම title එකක් වගේ තියෙනවා. ඊට පස්සේ එයාව තවදුරටත් explain කරන්න මොකක් හරි දෙයක් අපි මෙතන ලියනවා. ඒ කියන්නේ අපි මෙහෙම ලියුවොත් එහෙම is an easy subject. ඒ කියන්නේ maths එක explain කරන මොන හරි දෙයක්. ඊට පස්සේ අපි
සයන්ස් කියලා ලියුවොත් එහෙම science is not that hard කියලා ලියමු. හරි. එච්චර අමාරු නෑ. ICT කියලා. නිකන් ෆන් එකට වගේ දාමු is very hard කියලා. හරි. එච්චර අමාරු නෑ ICT ලේසි. හරිද? මේ maths වලට වඩා. හරි. කොහොම දැම්ම. දැන් මේකේ මෙන්න මේ විදිහේ ලිස්ට් එකකට තමයි අපි description list එකක් කියලා කියන්නේ. ඒකේ මෙන්න මේවට මේ maths science ICT කියලා තියෙන්නේ. ඕවට අපි කියනවා data title එක කියලා. හරි දැන් මේක නිකන් ටයිටල් එකක් වගේ නේ. ඒකේ යටින් මේකේ description එක තියෙන්නේ. හරි. ඊට පස්සේ මේවට කියනවා දැන් මේ data title එකේ description එකක් යටින් තියෙන is an easy subject is not that hard is very hard කියලා තියෙන ඒ data title එකේ description එක නේ. ඒවට අපි කියනවා data description කියලා. හරි දැන් මේවට සිංහලෙන් නම් නැහැ. හරිද? සිලබස් එකෙත් නැහැ. මම මේ කියන්නේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන නිසා. හරි. එතන මේ වගේ පළවෙනි අකුර DT නේ. එතන මේ data title දාන්න අපි භාවිතා කරනවා DT කියන එක. හරි. data description එකේ පළවෙනි අකුර දෙක DD නේ. ඒ නිසා DD කියන tag එක භාවිතා කරනවා data description දාන්න. මේ definition list කියන එකේ පළවෙනි අකුරු දෙක මොනවාද? DL නේ. නේද? definition list කියන එක. DL තමයි definition list එක පටන් ගන්න සහ DL එකේ තමයි definition list එක close කරන්නේ. මේකේ bullets වත් අරන් මනම් මුකුත් නැහැ. ඒ නිසා type එකක් දාන්නත් නැහැ, start එකකුත් නැහැ. ওই ටික තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අනිත් දේ තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. එකම DT එකට, ඒ කියන්නේ එකම data title එකට data descriptions ගොඩක් තියෙන්න පුළුවන්. හරි. එකම data title එකට data descriptions ගොඩක් තියෙන්න පුළුවන්. සමහර data title තියෙන්න පුළුවන් සමහර list වල data descriptions එකක්වත් නැති. හරි. data descriptions එකක්වත් නැති ඒවා තියෙන්නත් පුළුවන්. data descriptions ගොඩක් තියෙන ඒවා තියෙන්නත් පුළුවන්. සමහර ඒවා තියෙන්න පුළුවන්. data descriptions මොකුත් නැතුව DT ටික විතරක්. කියන්නේ data title විතරක් තියෙන ඒවා තියෙන්නත් පුළුවන්. හරි. මේ කෝඩ් එකක් කරලා බලමු. ඔයගොල්ලෝ තේරුම් ගන්න පුළුවන් වේවි කියලා. හරි. දැන් ඔන්න අපි මේකම හදාගෙන යන්න. ඔය ලියලා තියෙන එකම. ඒතර මම DL කියලා දානවා description list එක පටන් ගන්න. අතරමැද ඉඩ හදා ගන්නවා. පළවෙනි DT එක පළවෙනි data title එක මොකද්ද? maths. ඒ නිසා මම maths කියලා දැම්මා. මේ maths එකේ data description එක මම පොඩ්ඩක් indent කරන්න, චුට්ටක් අතුල් පැත්තට දාන්න. එහෙම කරා කියලා කිසි වෙනසක් නැහැ. ඔයගොල්ලෝ දැක්කනේ අර මේ HTML වල space තිබ්බත් space වදින්නේ නැහනේ. අපි අර and NBSP එක දාන්න පෙර කලින් දවසේ අපි කතා කරේ නේද? ඊට පස්සේ HTML වල BR එකක් දැම්ම නැත්නම් අපි මේකේ enter එක press කරා කියලා පහළට යන්නේ නැහැ. ඒ නිසා මේ එහාට මෙහාට කරන්නේ code එක කියවද්දි ලේසියෙන් තේරුම් ගන්න. තේරුණාද? මේ ටික කරන්නේ code එක කියවද්දි ලේසියෙන් තේරුම් ගන්න. හරි. ඊට මම මේකේ දානවා DD එකක්, data definition එකක් නැත්නම් data description එකක්. maths ගැන is an easy subject. හරි. ප්‍රශ්නයක් අහලා තියෙනවා ලබන සතියේ CSS ද කියලා. ගොඩක් වෙලාවට HTML තව තියෙන චුට්ටයි tables තියෙනවා. tables සහ forms තියෙනවා. හරි. ඒතර ඒ දෙක සමහර විට ඉවර ගන්න පුළුවන් වෙයි ලබන සතියේ. හරි. ඒ දෙක ඉක්මනට ඉවරුනොත් අපිට CSS වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් CSS යන්න වෙන්නේ ඊට පස්සේ සතියේ. හරිද? ඒතර ලබන සතියේ ගොඩක් වෙලාවට CSS HTML tables සහ tables වල ගොඩක් ඕගොල්ලෝ ඉගෙන ගන්න බේසික් ඉඳන් යනකොට ඔයගොල්ලෝ සමහරවිට මිස් කරලා යන points තියෙනවා. ඒ නිසා ඒ ටිකත් බලන්න ඕනේ. tables forms ඔයගොල්ලෝ O level කාලේ කරලා නැහැ. කියන්නේ inputs ගන්න විදිහ use එකෙන් ඒ ටික කරන්න තියෙනවා. හරි. මොකද ඒක PHP වලටත් ඕන වෙනවා. ඒ නිසා ඒක හරියට අල්ල ගන්න ඕනේ. මට තව එක දෙයක් කියන්න අමතක වුණා. අද physical class එකේදීත් ලබන සතියේ යෙදිලා දින වැඩ ටිකක් නිසා වැඩ කියන්නේ මේ වෙඩින් එකක් තියෙන wife ගේ මල්ලිගේ. ඒ නිසා මේ මට ලබන සතියේ මම කොළඹ ඉන්නේ. දවස් ටිකක් මේ ඒ නිසා සමහර විට කොහොමත් ෆිසිකල් ක්ලාස් එක කරන්න වෙන්නේ නැහැ ලබන සතියේ. ඔන්ලයින් ක්ලාස් එක මේ වෙලාවට සමහර විට කරන්න පුළුවන්. මට ඒක හරියට ෂුවර් නම් මම ඒක දාන්නම්. හරි කොහොමද වෙන්නේ කියලා. ඒකට මේ අපිට දවසක් කට් වුණොත් එක්ස්ට්‍රා දවසක් හරි අපිට ඔන්ලයින් කරන්න පුළුවන් නිසා එක්ස්ට්‍රා දවසක් හරි දාගන්න පුළුවන්. හරි. මේ ඒ කියන්නේ ලබන සතියේ මට සිකුරාදා ෆිසිකල් ක්ලාස් එක කරන්න වෙන්නේ නැහැ. ඔන්ලයින් ක්ලාස් එකම කරමු ලබන සතියේ. හරි. ඊට පස්සේ සතියේ ඉඳන් අපිට සාමාන්‍ය විදිහට ෆිසිකල් ක්ලාස් එක කරගෙන යන්න පුළුවන්. විතර එකේ පුළුවන් වුණොත් ෆිසිකල් ක්ලාස් එක උත් එක්ස්ට්‍රා දාගමු. එහෙම නැත්නම් ඒකත් ඔන්ලයින්ම කරමු. හරි. බලමුකෝ මම ඒක ලබන සතියේ අප්ඩේට් එක දෙන්න කොහොමද සිකුරාදා ලබන සතියේ සිකුරාදාට
2:00 ක්ලාස් එක නැහැ. හරි මට ඒක කියන්න අමතක වුණා අද තිබිච්ච ක්ලාස් එකේදී. ඒක කවුරු හරි දන්නේ නැති කෙනෙක් ආවොත් අපරාධ නේ. නිසා කෝකද මැසේජ් එකක් දෙන්න ගෲප් එකේ නැති කවුරු හරි ඉන්නවනම් මම ගෲප් එකට පස්සේ ඩීටේල්ස් ටික දාන්නම්. හරි. මේක අපි කම්ප්ලීට් කරමු. එතකොට මැත්ස් එක හරි ඊට පස්සේ සයන්ස් DT එකක්නේ සයන්ස් කියන ඩේටා ටයිටල් එකක්. හරි. ඒතර ඒකේ DD එක වෙන්නේ data definition එක is not that hard. ඊට පස්සේ ආයෙත් DT එකක් දානවා data title එකක් ICT කියලා. මේකට DD එකක් දාමු is very hard. හරිනේ. ඒතර ඔය හැම එකෙම DT තියෙනවා DD තියෙනවා. මම එකකට DD ඒවා දෙකක් දාන්නම්. හරි. is an exciting subject කියලා දාමු. හරි. ඒතර එහෙම එකකට DD ඒවා ගොඩක් තියෙනත් පුළුවන් DD ඒවා නැතිම ඒවා තියෙනත් පුළුවන්. DT විතරක් තියෙන ඒවා තියෙනත් පුළුවන්. හරි. දැන් අපි රිෆ්‍රෙෂ් කරලා බලුවොත් එහෙම මේ අර විදිහට ඇවිල්ලා තියෙනවා. maths is an easy subject. science එකට අර DD ඒවා දෙකක් තියෙනවා. ICT is very hard කියලා ඇවිල්ලා තියෙනවා. හරි. ඒක මේක තමයි අපිට ආපු ලිස්ට් එක. දැන් ඔයගොල්ලෝ මේකෙත් අර සයන්ස් එකට තව එකක් දාගන්න. සයන්ස් එකට තව PDF දාගෙන මේ ටික කම්ප්ලීට් කරගන්නකො ලියා ගන්නකො හරියට. හරි ඩෙෆිනිෂන් ලිස්ට් එක. ඒ සයන්ස් එකට තව එකක් එන්න ඕනේ is an exciting subject. Science is an exciting subject කියලා දාගන්න. හරි ඔය ටික ලියා ගන්න අර DT කියන data title DD කියන data description නැත්නම් data definition ඒ ටිකත් ලියා ගන්න. DL DD DT හරි ගිය අවුරුද්දේ A level paper එකෙත් ওই ප්‍රශ්නේ අහලා තිබුණා. හරිද? මාර ලේසි ප්‍රශ්න අහන්නේ වගේ අමාරු ඒවා අහන්නේ නැහැ. ඒක අපි කරමුකෝ දැන්. හරි ගිය අවුරුද්දේ A level paper එකේ ප්‍රශ්නේ. මේක ලියා ගන්න. ලියලා ඉවරනම් මට done හරි ඉවරයි කියලා දාන්න. ඉවරනාට පස්සේ අපි ඒකේ ප්‍රශ්නයක් බලමු. හරි මම හිතන්නේ දැන් ඒක ඉවරයි ඇති. හරි. එතකොට මේකේ මේ මම ඉංග්‍රීසි මීඩියම් ක්වෙස්චන් බුක් එක තාම දාන්න බැරි වුණා. හරිද? මේ සිංහල මීඩියම් එක මම දැම්මා. ඒකෙන් අපි දැනට ප්‍රශ්න බලමු. හරි? දැන් මේ අර මේ තියෙන අර බුක්මාර්ක් වලින් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ ආවේ 2020 2020 තමයි. හරි 2020 42 වෙනි ප්‍රශ්නේ. මේකට උත්තරේ ගන්න මේ ඉංග්‍රීසි මීඩියම් කට්ටියක් ඉන්න නිසා මම කියන්නම්. පහත cover HTML උසලන නිර්වචන ලයිස්තුවක් අර්ථ දැක්වීම භාවිත වේ. ඒ කියන්නේ definition list හදන්න මොන ටැග්ස් ටිකද ඕනි කියලා අහලා තියෙන්නේ. මේ 2020 වල 42 වෙනි ප්‍රශ්නේ. සාමාන්‍ය 42 වෙනි ප්‍රශ්නේ කියන්නේ අන්තිම ප්‍රශ්න ටිකෙන් එකක් අමාරු ප්‍රශ්නයක් වෙන්න බෑ. ඒකට මාර ලේසි ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. හරි. මේකේ උත්තරේ මොකද්ද වෙන්නේ කියන්න බෑ.
ඩිෆිනිෂන් ලිස්ට් එකකට නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් එකට මොන ටැග්ස්ද පාවිච්චි වෙන්නේ දැන් අපි කරේ. ඒක ඩෙෆිනිෂන් ලිස්ට් එකකට ඩෙෆිනිෂන් ලිස්ට් කියන DL පාවිච්චි වෙනවා. data title එකට DT පාවිච්චි වෙනවා. DD භාවිතා වෙනවා data description එකට නේ. TD කියන්නේ table data ඒවා අපි තාම කරේ නැහැ. LI කියන්නේ list items නේ. TH කියන්නේ table headers. මේකේ TH තියෙනවා. ඒකට උත්තරේ විදිහට ගන්න පුළුවන්. දෙක විතරයි. මාර ලේසි හරි අමාරු නෑ. මාර ලේසි උත්තර හරියට පාඩම් කරලා තියෙනවා නම් ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් ඔය තනියෙන් කරලා හිතා ගන්න පුළුවන් ලේසි. definition list එකේ වචන ලයිස්ට් ඇතුළේම තියෙන description list, data title, data description, එතකොට DT, DD, DL. හරි ලේසියෙන්ම ගන්න පුළුවන්. ඊට දැන් මේව තමයි අපි කරේ නෑ tables වල දැන් ලබන සතිය ඉගෙන ගන්න තියෙන ටික. හරි ඒවයි මේ field set කියන forms වල තියෙන එක. හරි ඒවා ඉස්සරහට බලමු. මේ CSS තාම කරෙත් නෑ. හරි ඒකත් කරන්න තියෙනවා. මේක අද කරපු ටික. bookmark සම්බන්ධ ප්‍රශ්නයක්. හරි. උත්තරේ ගන්න try එකක් දෙන්න. මේක මම කියවන්නම් විස්තරේ මොකද්ද කියන්න කියලා. පහත HTML කේතපේලී සලකන්න. මෙන්න මේ කෝඩ් එක සලකන්නලු. ඉහත කේතපේලී ප්‍රතිඵලය පහත වගේ කුමන පේලී විස්තර කරේද? ඒ කියන්නේ මේකෙන් එන output එක මොකෙන්ද explain කරන්න කියලා තමයි අහලා තියෙන්නේ. හරි. ඒතර මේ මෙතනින් කියන්නේ link එක විදියට පේන්නේ මොකද්ද කියලා. මොකද්ද මේකෙන් පෙන්වන්නේ link එක විදියට. ඊට පස්සේ ඒක click කරාම නැත්නම් ඒකට සම්බන්ධ වෙලා තියෙන්නේ මොකද්ද කියලා අහලා තියෙනවා. හරි. මොකද්ද උත්තරේ වෙන්නේ? 47ට මොකද්ද උත්තරේ වෙන්නේ කියලා සිංහල පුළුවන් කට්ටිය කියවලා කරන්න. මේකේ එකින් එක එක්ස්ප්ලেইন කරන් යන්න නැත්තම් වෙලා යනවා. හරිද? මොකද්ද උත්තරේ වෙන්නේ? ඒ කියන්නේ link එකේ අපිට main web page එකේ පේන්නේ මොකද්ද කියලා හරි ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒක තමයි මෙතනින් තියෙන්නේ. main web page එකේ පේන එක මේ පැත්තේ තියෙන්නේ. ඒකට link වෙන්නේ මොකද්ද? ඒක ක්ලික් කරාම කොතෙන්ද යන්නේ කියන එක. හරි. මෙහෙම උත්තර කීපයක් ඇවිල්ලා තියෙනවා. වැරදි උත්තරක් තියෙනවා, හරි උත්තරක් තියෙනවා. හරි. බලමු. දැන් මේකනේ ළමයි මේ anchor tags දෙක අතරේ තියෙන ටිකනේ අපිට web page එකේ පෙන්නන්නේ. එහෙනම් අදිසන්ධානයක් ලෙස දැක්වෙන්නේ මෙන්න මේ go to part A කියන එක විතර මේ තුන හරි කියලා අපිට ගන්න පුළුවන්. හරි. මේවා පෙන්නන්නේ නැහනේ. හරිද? ඒතර href එකේ තියෙන අර hash එකක් එක්ක part A. දැන් අපි hash එකක් දානවා කියලා කිව්ව මොකටද අර bookmark එකේදී බලන්න. hash එකත් එක්ක දාන්න ඕනේ id එකේ නමනේ. hash එකත් එක්ක id. එතන මෙතන hash එකක් තියෙනවා කියන්නේ part A කියන ID එකට තමයි යන්නේ. bookmark කියලා කිව්වේ ඒ page එකේම පහළ තැනකට දාන link එකට මතකද? හරිද? අර blue sri lanka කියන එකට අපි ගියේ go to blue sri lanka කියලා. අපිට web page එකේ පෙන්නේ go to blue sri lanka කියලා. ඒක ක්ලික් කරාම අර අපි BS කියලා ID එක දාලා තිබ්බ තැනට ගියා. දැන් මේකේ තියෙන part A කියලා තමයි දාලා තියෙන්නේ. කියන්නේ part A කියලා ID එක තියෙන තැනට යනවා. hash part A නෙවෙයි. ඒකේ ID එකේ නම කෙලිම part A. හැබැයි අපි අර bookmark එකට දානකොට ID එකක් නම් hash කියන එක දාන්න ඕනේ. හරි? ඒතර part A ID ලෙස නම් කර එම වෙබ් පිටුවේම තවත් කොටසකට. ඒ වෙබ් page එකේම වෙන කොටසකට යනවා. ඒකට තමයි bookmark එකක් කියලා කියන්නේ. ඒතර උත්තරේ වෙන්නේ 5. හරි. හරි. උත්තර දාලා තියෙන කට්ටියකින් 4 දෙනෙක් විතර 5 දාලා තියෙනවා. වෙනස් උත්තරක් තියෙනවා. හරි. ඒතර 5 තමයි මේකේ උත්තරේ වෙන්නේ. හරියට තීර ටික ඔලුවට දාගෙන තියෙනවා නම් ඔය කියපු ටික ආයෙත් සැරයක් බලන්න. තේරුම් නැත්නම් ඒ ප්‍රශ්නේ ඕකට උත්තර ගන්න මාර ලේසියි. හරි. ඉතින් හරියට ඉගෙනගෙන එකින් එක කරගෙන යන්න. දැන් අපි HTML වල භාගයකට වඩා ඉවරයි දවස් දෙකයිනේ කරේ. ඊළඟ දවසේ tables forms ටික ඉවර කරන්න try එකක් දෙමු. ඊට පස්සේ CSS වලට දවස් දෙකක් යන්නෙත් නැහැ. එක දවසකින් ඉවර කරන්න පුළුවන්. හරි. properties ටික තමයි තියෙන්නේ. දාන ක්‍රම තුනක් තියෙනවා. ඒ ටික කරලා past papers වල ප්‍රශ්න කරන්න ටික කාලයක් ඕනේ. දැන් මම මේකේ අවුරුදු ගොඩක ප්‍රශ්න ටිකක් දාලා තියෙනවා. ඒ ටිකත් කරගෙන යන්න. ඉතින් ඔක්කොම ඉවර කරමු. ඉවර කරාම ඔයගලන්ට මේකෙන් අහන ඕන ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන් වෙයි සාමාන්‍යයෙන්. හරි. මේ වගේ HTML ෆෝම් එකක් හදාගන්න එහෙමත් ලබන සතිය ඉගෙන ගන්නවා. හරි. එහෙනම් අපි අදට පන්ති නවත්තමු. ආයෙත් ඊළඟ දවසේ කරගෙන යන්න. රෙකෝඩින්ග්ස් ඕන කට්ටිය ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න මම ඒවට පස්සේ. හරි.